ස්වාමිනී වහන්සේගේ වචනේ අද අපි ඉගෙන ගන්න ස්වාමිනී අපේ දැනුම වැඩ කරගන්න නෙමෙයි. අපි ඉගෙන ගන්න ස්වාමිනී මේ දවස්වල ස්වාමිනී ඔබ වහන්සේ කියලා තියෙන ස්ථානයේ ඒ කීකරු ස්ථානයේ ඉඳලා අනිත් අයත් ස්වාමිනී මඟ පෙන්වීමට අපිව පාවිච්චි කරන ලෙසයි ස්වාමිනී. නැතුව ස්වාමිනී මේ ඔබ වහන්සේගේ මම දැන් එළිදරව් පුත දන්නවා මම අරපුත දන්නවා මම නාගතවක් කිය ඒ දේ නෙමෙයි ස්වාමිනී. මේ ඔබ වහන්සේගේ වචනේ තුලින් ස්වාමිනී අද වහන්සේ අපිට කතා කරන්නේ මොකක්ද කියලා දැනගන්න ස්වාමිනී. ඒ නිසා ස්වාමිනී යටහත් ඒ දේ ඉගෙන ගන්න වහන්සේ අපිට මඟ පෙන්වනවා. වහන්සේගේ වචනයට ස්තුති වේවා ස්වාමිනී. දන්නවා ස්වාමිනී පිරිසිදු සුද්ධාත්මයන් වහන්සේ සහ පිරිසිදු වචනය එකතු වෙන තැන ජීවනයේ තියෙනවා. එකතු වෙන තැන ස්වාමිනී ඔබ වහන්සේගේ මඟ පෙන්වීම තියෙනවා. එකතු වෙන තැන ස්වාමිනී ආලෝකයේ තියෙනවා. අන්ධකාරය විනාශ කළ හැකි ආලෝකය ඒ ස්ථානයේ තියෙනවා. පටන් ගන්නේ සිට අද දක්වා ස්වාමිනී සුද්ධ වචනය සහ සුද්ධ ආත්මය එකතු වන තැන ස්වාමිනී අපිට වහන්සේගේ මඟ පෙන්වීම. මේ මඟ පෙන්වීම යන්න ස්වාමිනී වහන්සේ තාරාතිරම් බලන්නේ. වහන්සේ සියලු දෙනාම මේ මඟ පෙන්වීම තුළ යන්න වහන්සේ අවස්ථාව දෙන නිසා අපි වහන්සේ ස්තුතිවන්ත වෙනවා. වහන්සේ වෙනි දෙවි කෙනෙක් මේ ලෝකේ මුළු විශ්වයේම නැහැ ස්වාමිනී. ඔබ වහන්සේගේ යටතට එන්න ඔබ වහන්සේගේ එළිදරව්වක් ලැබීම ඔබ වහන්සේගේ දරුවෙක් මෙන්න ඔබ වහන්සේ අපිට දුන්නා මේ ප්‍රස්තාව අපි සුළු කරලා සලකන්නේ. ඒක ස්වාමිනී අගය කරලා අපි යටහත් ඒ තුලින් යන්න ඔබ වහන්සේ අපිට ආලෝක ලැබෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. හලෙලූයා. ඕකේ? යා. මේ දැන් අපි එළිදරව් පොත ඉන්ට්‍රොඩක්ෂන් එකක් හිටියට කළා. දැන් ඔයගොල්ලෝ එළිදරව් පොත කියනකොට යම් කිසි තේරුම් ගන්න පුළුවන්. ඒක ඉතාමත්ම වැදගත් පොතක් එළිදරව් පොත. මොකද මේ පොත තමයි දෙවියන් වහන්සේ කිව්වේ පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේට කිව්වා කියලා ඔයාගෙන එළිදරව්වක් දෙන්න කියලා සෙනගට. ඒ පොත තමයි කිව්වේ එක වචනයක කකුරක් හරයකින් එළිදරව් දැම්මොත් එහෙම තමයි ඒකට ඇතුළත් කළොත් විශාල සාපයක් තියෙනවා කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඒකින්ද අපි ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ අපිට මේ මඟ පෙන්වීම නිසා. මේ දැන් ඊළඟට දැන් අපි බලන්න යනකොට අද ලෝකෙ සිද්ධි දිහා බලාගෙන යනකොට ඊළඟ උන්වහන්සේගේ කැලෙන්ඩර් එකේ හැටියට උන්වහන්සේ කැලෙන්ඩර් කියන්නේ කැලෙන්ඩර් එකේ හැටියට වෙන්න තියෙන විශාලම දෙයක් තමයි එසේකියල් 38 යුද්ධය. දැන් අපි මේ ලෝකෙ වෙන සිද්ධි ඔක්කොම බලාගෙන යනකොට අපිට පේනවා ඒක අර අන්ෆෝල්ඩින් එක පිටුවේ එළියට එනවා එසේකියල් 38 වෝ එක විතර අපි ඇදීගෙන යනවා දැන්. ඒකින්ද ඉතාමත් අවශ්‍යයි අපි ඒක ගැන ඉගෙන ගන්න. ආයෙත් ඒක ඉගෙන ගන්න අපිට මේ දැනුම ලබා ගන්න නෙමෙයි අපි කොහොමද අපි හරි ස්ථානයේ ඉන්නේ ඒ දෙවියන් වහන්සේ දැනුම ඇතුළේ කියලා. right? මම හැමදේම කරන්නේ මේකයි. සත්‍ය දැන ගැනීමට. සත්‍ය මොකක්ද කියන එක දැන ගැනීමට. එතකොට අපිට පුළුවන් සත්‍ය දන්නවා නම් අපිට හරි ස්ථානයේ සිටගෙන ඉන්න පුළුවන්. ඒ සදායි. මොකද මේ දැන් මේ බයිබලයේ කියනවා අඥාන කන්‍යාව පස් දෙනා ගැන කියලා කියනවා. මම හුඟක් වෙලා අහන ප්‍රශ්නය තමයි ස්වාමිනී මම අඥාන කන්‍යාව පස් දෙනාට වැඩිය මොනවද හරි දෙයක් කරලා තියෙන්නේ? ඒගොල්ලෝ කන්‍යාව. ඒගොල්ලන්ට තාලේ පිටිමුණා. නමුත් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට ඥාණය නැහැ කිව්වා. ඥාණය තියෙන මිනිස්සයා මොඩෙක් නෙමෙයි නේද? ඥාණය කියන්නේ මොඩේගේ අනිත් පැත්ත. ඒ මිනිස්සයා සියලු දේම සොයලා බලනවා. ඒ ඥාණය තියෙන මිනිස්සයා යටහත් මිනිසෙක්. දිව්‍ය ඥානෙ තියෙන මිනිස්සයා යටහත් මිනිසෙක්. දිව්‍ය ඥානෙ තියෙන මිනිස්සයා දෙවියන් වහන්සේ තුළ සම්පූර්ණ කීකරුකමක් තියෙනවා. අඥානකම පාපයක්. ඒක මට ඕන ප්‍රශ්නයක් තියෙනවා. පස්සෙ තේරුම් ගන්න අඥානකම පාපයක්. මොකද දෙවියන් වහන්සේ කියලා දෙනවා නුඹට ඥානෙ නැත්නම් ඊළඟ කියලා. නේද? මේ pray for wisdom කියලා බයිබලයේ කියලා තියෙනවා. අපිට දෙවියන් වහන්සේ කියලා තියෙනවා ඒ දේ නැත්නම් ඊළඟ කියලා. අපිට ඒ දේ නැත්තේ අපි ඉල්ලපු නැති නිසා. අපි හරි චේතනාවෙන් උන්වහන්සේගේ ඥානය ඉල්ලුවොත් උන්වහන්සේ අපිට ඥාන දෙනවා. උන්වහන්සේ ඥානය දුන්නම උන්වහන්සේ සියලු දේම අපිට තේරුම් කරලා දෙනවා. අපි මේ අන්තිම කාලේදී බලනකොට මතේ 23 දී අගාරියේ
ඒ සංජ පටන් ගත්ත අන්තිම කාලේ පෙන්වන්න 24 සම්පූර්ණයෙන්ම ලක්ෂණ පෙන්වනවා මොනවද අන්තිම කාලේ වෙන්නේ කියලා. ඊට පස්සේ මනුස්ස චරිතය තුලට ආවා මතේ 25 ඇවිල්ලා පළවෙනිම උදාහරණ කීපයක් දුන්නා. තියෙන පළවෙනිම පටන් ගත්තේ මොකෙන්ද? කන්‍යාව 10 දෙනාගේ උපමාවෙන්. අපි අර මේ දවස්වල වෙන දේවල් දිහා බලනකොට අපිට තියෙන්න ඕනේ there must be a sense of urgency. ඒ කියන්නේ අපිට හදිස්සිතාවයක් තියෙන්න ඕනේ. මොකද දැන් හෙට වෙඩින් එක නම් අපි අද බලනවාද මේ මගේ අඳන් ඉන්න ෂූට් එක හරියද මේ කුස්සියට යන්න ඉස්සෙල්ලා මගේ සපත්තු දෙක හරියද මොකද බලන්නේ අර වෙඩින් එකට අපි හැමදේම කරනවා ලෑස්ති කරනවා. අපි වෙඩින් එකට ඉස්සෙල්ලා අපි මොනවද ලන්ච් වලට ගන්න ඒව ගැන එච්චරම කලබල වෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් ලෑස්ති ගන්න අර වෙඩින් එක හෙට එහෙම නැත්නම් අද වෙඩින් එක තියෙන ඉඳ ඒකට මේ ලෑස්ති වෙන එක තියෙන්න ඕනේ. හැමදාම ලවස ගත කරනවා වගේ අපිට ඉන්න බෑ. මොකද යම් කිසි දෙයක් වෙන්න යනවා. ඒකින්ද අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. නමුත් මට හුඟක්ම බරක් තියෙන්නේ අද ක්‍රිස්තියානි කාරයෝ ජීවත් වෙන්නේ එදා ජීවත් වුණා වගේ. අවුරුදු 15කට ඉස්සෙල්ලා දවසක දේ බැලුවොත් අද දවස් දෙක බැලුවොත් ඒක සුළු වෙනසක්වත් නැහැ. දැන් ඒක අර nonchalant attitude. ඒ කියන්නේ මේ මම සිංහල වචනේ හෙව්වා මධ්‍ය අස්තභාවය එහෙම උදාසීනත්ව attitude of indifference. නිකන් මේ සමහර විට හෙට එන්න තියෙනගේ භයානකකම දන්නේ නැහැ. හෙට අද දවල්ට මොනවද කන්නේ කියන එකට අපි කනස්සලු වෙනවා. අපි ඉන්න කාලය ගැන අවබෝධයක් සොයනට වැඩිය. අපි දවල්ට මොනවද මාළු වෙනවද මස් වෙනවද සමහරට ඒක ගැන අපි කනස්සලු වෙනවා. අපි ඉන්න කාලය ගැන භයානකකම බලකම දන්නේ නැතුව. මේ බයිබලයේ කියනවා අපි ඒ ආබ්‍රහම්ගේ බීජය කියලා. ගලාති 3:29. දැන් අපි හිතමු එදා ඊශ්‍රායල් සෙනඟ ඒගොල්ලෝ ගැන විතරක් හිතුවා නම් අද අපි කොහෙද? ඒගොල්ලෝ ගැන විතරක් දැන් බයිබලයේ කියනවා ගලාති 3:29 කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ආබ්‍රහම්ගේ බීජය කියලා. එතකොට ඒ වගේම කියනවා ආබ්‍රහම් මුළු ලෝකෙම එයා අයිතිකාරය. මුළු ලෝකෙම වගකීම දුන්න ආබ්‍රහම්ට කියලා රෝම 4:13 කියනවා. එහෙනම් අපි ආබ්‍රහම්ගේ පවුලට ඇතුළත් වුණ මිනිස්සෙක්. අපි ආබ්‍රහම්ගේ පවුලට ඇතුළත් වුණ මිනිස්සෙක්. right? දැන් එදා ඒ ජෙරුසලම් සභාවේ සෙනඟ ඒගොල්ලෝ ගැන විතරක් හිතුවා නම් ඒගොල්ලන්ට දැන් අලුතෙන් එන සමාජය ගැන හිතුවේ නැත්නම් අපි ගැන හිතුවේ නැත්නම් අද අපි කොහෙද? ඒ වගේ අද දෙවියන් වහන්සේ යම් ශෙල්දරවක් දී තිනවා අපිට එන්න ඕන එලිතරවක් අපි ඔක්කොමලම එක පවුලක් කියන එක. පළමුවෙන්ම අපි අල්ලපු ගෙදර මේ ළඟ පාරේ තියෙන ස්වභාව එක පවුලක් අපිත් එක්ක. අර ටිකක් දුර ඉන්න ක්‍රිස්තියානි කාරය අපේ පවුලේ එක්කෙනෙක්. මේ පවුල ආකල්පය තුළට අපි ආවේ නැත්නම් අපිට දෙවියන් වහන්සේගේ පවුලට ඇතුළට වෙන්න උන්වහන්සේගේ වැට මේ ලෞකික පවුලත් එක්ක එකතු වෙන්නේ නැත්නම් මම කොහොමද ඔයාව මගේ පවුලට ගෙන්න ගන්න කියලා. ඊට පස්සේ ඒ ආකල්පය ආපුවම අපිට යුදෙව්වරුත් ක්‍රිස්තියානි කාරයොත් අනිත් ස්වභාවය අය එකතු වෙන ස්ථානයට ආපුවම දැන් අපි සුදුසු වෙනවා උන්වහන්සේගේ විශාල වූ රාජකීය පවුලක් ඇතුළත් වෙන්න. මේක රාජකීය පවුලක්. මේ රාජකීය පවුලේ ඉන්න පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුදාත්ම වහන්සේ. දැන් පුත්‍රයන් වහන්සේ මේ ලෝකෙට ආපුවාම උන්වහන්සේ මිනිසෙක් හැටියට ආවේ. මිනිසෙක් සහ දෙවියන් වහන්සේ හැටියට ආවේ. ආපුවාම උන්වහන්සේට එක්තරා සිටිසන්ෂිප් එකක්. ඒ කියන්නේ පුරවැසි භාවයක් ලැබුණා. ඒ පුරවැසි භාවය තමයි උන්වහන්සේ සදා කාලෙටම ලබාගත් පුරවැසි භාවයක්. ඒ තමයි යා යුදෙව් පුරවැසි භාවය. දැන් එයා ඉදා යුදෙව්වරෙක් හැටියට මේ ලෝකෙට ආපන්නක් නෝ. අද එයා ජීවත් වුණේ යුදෙවෙක් හැටියට. එයා කුර්සියන ගෑවි යුදෙවෙක් හැටියට. මලෙන්ගේ නැගිට යුදෙවෙක් හැටියට. ඔසවගත් යුදෙවෙක් හැටියට. ඊට පස්සේ අද ස්වර්ග රාජ්‍යයේ ඉන්නේ යුදෙවෙක් හැටියට. එල්දර පොතේ 5:5 කියන එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතාවකට නොහඬන්න මෙන්න පොත සහ එහි මුද්‍රා සත දිග හරින ලෙස
යුදයාගේ ගෝත්‍රය වූ සිංහද දාවිද්ගේ මලද වූ තැනන් වහන්සේ ජයගත් සේකයි මට කිවේ. අද යේසුස් වහන්සේට ස්වර්ග රාජ්‍යය කියන්නේ Lion of the tribe of Judah. යුදාගේ ගෝත්‍රයේ සිංහයා. එයාගේ ගෝත්‍රය අද මොකද? යුදා ගෝත්‍රය. ඒ කියන්නේ එයා අදටත් එයා හඳුන්වලා දෙන්නේ යුදෙවෙක් හැටියට. ඉතින් අපි යේසුස් වහන්සේ ඔසව ගන්නකොට කොහොමද ඔසව ගත්තේ කියලා. ප්‍රියපිතේ 1:11 ගලිලේ මිනිසෙනි නුඹලා ස්වර්ගයේ දෙස බල බලා සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතයි ඔවුන්ට කීවෝ. ස්වර්ගයට ඔසවාගත් ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම. නුඹලා දැකේ යුදෙවෙක් හිටියේ ඔසව ගන්නවා කියලා. The same Jesus who was taken up from you into heaven will so come in like manner as you saw him go to heaven. ඒ විදියටම එන්නේ යනවා කියලා. ඒතර යේසුස් වහන්සේ මේ ලෝකෙට ආපම එන්නේ කවුරු කියන කෙනෙක්ද? යුදෙවෙක් හිටියේ. අපි ඒක පිළිගන්න ඕනේ. දැන් අපි උන්වහන්සේගේ භාර්යාව වෙනවා නම් දැන් භාර්යාව ස්වාමි පුරුෂයාගේ නම ගන්නවද? ස්වාමි පුරුෂයා භාර්යාවගේ නම ගන්නවද? ඔය චාරිත්‍රය ආවේ කොහෙන්ද උන්වහන්සේගේ? අපි උන්වහන්සේගේ නම ගන්න යනවා. තේරෙනවද? උන්වහන්සේ මගේ නම ගන්න යන්නේ නැහැ. ඉතින් මම දැන් කවුරු හරි ඔස්ට්‍රේලියන් කෙනෙක්ව බැන්දොත් ලංකාවේ ඉන්න ගර්ල් කෙනෙක් ඔස්ට්‍රේලියන් කෙනෙක් බැන්දොත් එයාට නමක් දෙනවා එයාට ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවයට ලබා ගන්න ඕනේ. මට ඕනේ යේසුස් වහන්සේ මේ ලෝකේ පුරවැසි මගේ පුරවැසි ලබා ගැනීම. මට ඕනේ උන්වහන්සේගේ පුරවැසි භාවය ලබා ගන්න. ඉතින් එහෙනම් අපි යුදෙවෙක් බවට පත් වෙනවා උන්වහන්සේගේ පුරවැසි භාවය ලබා ගත්ත විට. දැන් පියාණන් වහන්සේ ආබ්‍රහම් අයිසැක්ට භාර්යාවක් සෙව්වාගේ පියාණන් වහන්සේ අද අප අතරින් යේසුස් වහන්සේට මනාලියක් සොයනවා. දැන් අපි දන්නවා මනාලියක් සොයනකොට බයිබලයේ කියලා තියෙනවා දෙවෙනි කොරින්ති 6:14 නොහැදිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙන්න. දැන් ඉතින් කියනවා do not be unequally yoked together with unbelievers. දැන් මේකේ කියලා තියෙන්නේ නොහැදිකාරයන් කියලා. නමුත් ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ do not be unequally yoked. ඒකේ ගැඹුරු වචනයක්. දැන් මෑත දෙහෙලෙක් වෙන්න පුළුවන් මෑත දෙහෙලෙක් වෙන්න පුළුවන්. yoking unequally කියන්නේ හරියට දෙන්නම harmony වෙන්නේ නැත්තම් ඒ දෙන්න එකතු වෙන්න එපා කියලා තියෙනවා. අධිකාර දෙන්නෙක් වෙන්න පුළුවන්. එකම ස්වභාවය දෙන්නෙක් වෙන්න පුළුවන්. නමුත් equally yoked කියන එක ඊට වැඩි ගැඹුරු වචනයක්. තේරෙනවද? ඉතින් යේසුස් වහන්සේ සමග අපි equally yoked වෙන්න ඕනේ. දැන් අපි හිතමු equally yoked කියන්නේ අපි මේ අස්සය දෙන්නෙක් ඉන්න කරත් ඇතිනක අස්සය දෙන්න දෙපැත්තෙන් මේ ඉන්නේ. right? දැන් equally yoked නැත්නම් එක අස්සෙක් හැමින් යනවා අනිත් අස්සය හයියෙන් යනවා. මෙතක එක ගොනේ හැමින් යනවා අනිත් ගොන හයියෙන් යනවා. එතකොට වෙනවද වෙන්නේ? ඒ කරත්තය අදින්න බැරි වෙනවා නේද? දැන් equally yoked කියන්නේ මොකද්ද? ඒ yoked කියන්නේ මොකද්ද? වියගහ. ඒ වියගහ දාපම දෙන්නම එක විදිහට එන්න ඕනේ. ඒ යේසුස් පියාණන් වහන්සේ හොයනවා යේසුස් වහන්සේ සමග අපි එකට ගමන් කළ හැකි මනාලියක්. ආමෝස් 3:3 කියනවා දෙදෙනෙක් එකඟ වුණොත් මිස එකට යන්න බැරි වෙනස් උන්වහන්සේ සමග එකම වියගහකට ආවේ නැත්තම්. ඉතින් එහෙනම් යේසුස් වහන්සේ මොන විදිහට හිතුවේ අපි ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම උනේ නැත්තම් පියාණන් වහන්සේ කියනවා ඔයා මනාලියෙක් වෙන්න සුදුසුෙක් නෙමෙයි. තේරෙනවද? එහෙම වුණාම සමහර විට අපි පීඩා තුලින් ගිහිල්ලා කොහොම හරි අර දොර යටින් රිංගුවා වගේ හැවෙන් එකට රිංග ගන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ මනාලිය වෙන්න, ඒතර උන්වහන්සේ සමග රජ කරන්න ඒ බලාපොරොත්තු අපිට තියාගන්න බැරි වෙනවා. නමුත් මේ දේ දෙවියන් වහන්සේ තාරතිරම් බලන්නේ නැතුව හැම එක්කෙනාටම විවෘත කළා තියෙනවා. දෙවෙනි කාරණාව අන්තිම කාලේ ගැන කතා කරනකොට යම් කිසි දෙයක් වුණා. හොඳට අහගන්න. යම් කිසි දෙයක් වුණා මුළු ලෝකයේ හැම මාංශයටම යම් කිසි දෙයක් වුණා. ඒක කියලා තියෙන්නේ ක්‍රියාපොතේ 2:16 සිට 21 දක්වා. මම ඔක්කොම කියවන්නේ නැතුව 2:16 කියවන්න. නමුත් මේ වනාහි අනාගත වක්තෘ වූ යෝවෙල් කර්ණ කොටගෙන කියන ලද කාරණයයි. කෙසේද යත්
අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. Yeah. දැන් මේකේ සිංහලෙන් කියලා තියෙන්නේ සියලු මනුෂ්‍යයන් පිට කියලා. නමුත් ඉංග්‍රීසියෙන් කියනවා all flesh. ඒ කියන්නේ හැම මාංශයක් පිටතම උන්වහන්සේ මේ ආත්මය වගුරුනයි කියලා. දැන් අපිට මේ ආත්මය නැත්තම් ඒ කියන්නේ අපි හැම මාංශය තුළම ඇතුළත් වෙලා නැහැ. දෙවියන් වහන්සේගේ හැම මාංශය තුළම අපි ඇතුළත් වෙලා නැහැ. ඒ කියන්නේ අපි සියලු දෙනාම මේ දවස්වල උන්වහන්සේගේ ආත්මය අපි පිටට ඇවිල්ලා අපි I promise අපි prophesy අපි අනාගත වාක්‍ය කිය යුතුයි හැම එක්කෙනාටම. මේක කියලා තියෙනවා තාලතෙන් බලන්න පොඩි මේ ලිස්ට් එක බලන්න මේක කියලා තියෙනවා පොඩි ළමයි ලොකු අය ස්ත්‍රී පුරුෂ උගත් අය නුගත් අය සියලු දෙනාටම උන්වහන්සේට හදවත ඇරපු සියලු දෙනාටම උන්වහන්සේගේ අනාගත වාක්‍යයේ ආත්මය වපුරනවා කියලා තියෙනවා. ඒක අපි අහන්න ඕනේ අපිට ඒක තියනවාද කියලා. ඒකට හේතුව අන්තිම කාලේ බොහොම රැවටීම කොපමණ බලවත්ද කිව්වොත් දෙවියන් වහන්සේ පමණයි දන්නේ මනුෂ්‍යගේ හදවතේ තියෙන්නේ මොනවද කියලා. දෙවියන් වහන්සේ පමණයි දන්නේ මේ අපි පොලිටිෂියන් කෙනෙක්ගේ හදවතේ මොනවද තියෙන්නේ කියලා. දෙවියන් වහන්සේ පමණයි දන්නේ තව නායකයෙකුගේ හදවතේ මොනවද තියෙන්නේ කියලා. එයා පමණයි දන්නේ. ඒගොල්ලෝ ලස්සනට කතා කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට බොරු කරන්න බෑ. දෙවියන් වහන්සේ දන්න දේ මේ සුද්ධාත්ම වහන්සේගේ ප්‍රේත ආත්මයේ තියෙන මනුෂ්‍යයන්ට උන්වහන්සේ පෙන්වලා දෙනවා. ඒකනේ දහින්දලම උන්වහන්සේ කළේ. ඒකනේ ප්‍රපේතරුන්ට විරුද්ධව මිනිස්සු හුඟක්ම මේ පීඩාගෙන ආවේ. ඒ මොකද දෙවියන් වහන්සේට දකින්න දේ දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට පෙන්වලා කියනවා. ඉතින් ඒකට පළවෙනි ඒකට හේතුව මොකද? අපි ධර්මිෂ්ඨව විනිශ්චය කිරීම පිණිස අද අපි CNN එක කියවනවා අර පත්තරේ කියවනවා BBC එක කියවනවා ඕවලින් එන්නේ 95%ක්ම පත්තපල් බොරු. ඒගොල්ලන්ට ඕනේ දේ ඒගොල්ලෝ පෙන්වන්නේ ධර්මිෂ්ඨකම නෙමෙයි පෙන්වන්නේ. බයිබලයේ කියන අන්තිම කාලේ ඒකින්ද අපි වැරදි විනිශ්චය අරගෙන අපේ මුඛය අරිනවා වැරදි විදියට. ජෝබ් 4:23 අපි නොදන්න දේ ගැන අපි කතා කරන්න යනවා. කතා කරලා අනිත් අහිංසකවට අපි වැරදි පැත්තට ගන්න යනවා. right? ඉතින් ඒකින්ද අපිට වගකීමක් තියෙනවා හොඳට දෙවියන් වහන්සේ පෙන්වන දේ හැටියට වැඩ කරන්න. මොකද දෙවියන් වහන්සේ සම්භාවයට දුන්න මැන්ඩේට් එක මොකද්ද? සිංහල වචනේ මම හිතන්නේ ජනවරම. හරිද දන්නේ මේ මැන්ඩේට් එක මොකද්ද? පාතාලයේ දොරටු විරුද්ධව නැගී සිටින්න. මේ පාතාලයේ දොරටු විරුද්ධව නැගී සිටින්න අපිට උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යයි. නැත්නම් අපි වැරදි මේ මනුස්ස මේ යේසුස් වහන්සේ මොනවද කියනකොට අපි කිය යක්ෂයා මාපස්සට යන්නේ කියලා යක්ෂයා මොන හරි කියනකොට අපි ඒක පස්සේ දුවයි. මොකද අපිට උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යයි. මතේයු 11:36. ඒකින්ද අපි කවදා හරි දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේ වචනය සුද්ධාත්ම වහන්සේ සහ වචනේ දුන්නම අපිට යම්කිසි දෙයක් දුන්නා. ඒ තමයි උන්වහන්සේ අපිට බලය දුන්නා. ක්‍රියාපොතේ කියට උන්වහන්සේ අපිට බලය දුන්නා. ඒ බලය සමග බලය නිතරම එන්නේ වගකීමක් ඇතුව. මේ බලය සහ වගකීමට අපි කවදා හරි උන්වහන්සේ ඉදිරිපිට ගණන් දෙන්න යනවා. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. right? ඒක හොඳ දෙයක්. අපි හරියට වැඩේ කරලා තියෙනවා නම් ඒක අපි something that we will look forward to. අපි බලාගෙන ඉන්න දෙයක් අපි අපේ වැඩේ හරියට කරලා තියෙනවා කියනවා. right? ඒක අපිට මේ ලෝකේ වෙන දේවල් හරියට දැන ගැනීමට ඒකේ තමක්ම අවශ්‍යයි. ආමොස් 3:7 කියනවා දෙවියන් වහන්සේ කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා උන්වහන්සේගේ සේවකයෝ ප්‍රොෆෙටවරුන්ට ඒක ගැන කියන්න නොදී කියලා. දැන් මේකේ බලනකොට උන්වහන්සේ කියන හැම එක්කනම ප්‍රොෆෙට්ලා නෙමෙයි ප්‍රොෆෙසයි කරන්නේ කියලා. දැන් මේ උදාහරණයක් වශයෙන් කියන්න දැන් මම බයිබල් ස්ටඩිස් ගන්නකොට දැන් මම බලනවා දැන් අවුරුදු 35ක් තිස්සේ මම ටීච් කරලා දෙනවා ඒකින්ද මම ළඟ උගා බයිබල් ස්ටඩිස් තියෙනවා. දැන් මේ එකක්වත් මම පාවිච්චි කරන්නේ මේ ඔක්කොම අලුත් ඒවා කරන්නේ මම උන්වහන්සේ ගහනවා ඔබ වහන්සේ අද දුන්න වචනේ මොකක්ද කියලා. මේ මොන ටොපික් එක මට මග පෙන්වීම ආව එළිදල පොත කරන්න කියලා එළිදල පොතෙන් පස්සේ දැන් මග පෙන්වීම ආව එසේ කියොත් ඉස්සර කරන්න කියලා අද මම ඒක ගැන කල්පනා කරනවා ස්වාමීන් වහන්සේ මේක වහන්සේ කියන දේ කරන්නේ මම කියන දේ කරන්න කියලා කල්පනා කරනකොට
සමහර ඔයගොල්ලෝ දන්නේ නැති අමීර් සෆාරි මොනවද අමීර් සෆාරි මොකක්ද ඒක කවුද එකක් කියව ඒක දාපිරේ කිව්වා අපි දැන් ලෑස්ති වෙන්න ඕනේ කියලා එසේකියල් 38 බෝයකට මට ලොකු කම්ෆර්ට් එකක් ආවා ස්වාමිනේ එහෙනම් මේක ඔබ වහන්සේගේ වචනේ වෙන්න ඇති කියලා right දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට වැඩි වෙලා තියෙන අද හරියට false prophets ලා ඉන්නවා බොරු ප්‍රොෆෙට් වරු ඉන්නවා බොරු ප්‍රොෆෙට් වරු ඉන්නවා ඒගොල්ලෝ මම කියනවා firing from the hip අර කවුබොයිස් ලා වගේ කවුබොයිස් ලා මෙහෙම නෙමෙයි වැඩි දෙන්නේ ඒගොල්ලෝ අර ඉනේ තියලා දැක්ක ක්ලින්ට් ඉස්ට්වුඩ් ඩු 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 ගාලා ඉනේ තියලා වැඩි දෙන්නේ දැන් ඒ විදිහේ ප්‍රොෆෙට්ස් ලා ඉන්නවා අපි කොහොමද දන්නේ අන්තිම කාලේ ප්‍රොෆෙට් කියන්නේ කවුද කියලා අන්තිම කාලේ ප්‍රොෆෙට්ස් ලා ගැනට උදාහරණයක් බලනකොට අපිට බලන්න පුළුවන් එලයිජාගේ ජීවිතයේදී ඒ වගේම යොහන් ද බැප්ටිස්ට්ගේ ජීවිතයේදී අය අන්තිම කාලේ ප්‍රොෆෙට්ස් ලා ඒගොල්ලෝ ඉන්නේ එකතකින් බලනකොට වෙන ලෝකයක තේරෙනවද ඒගොල්ලෝ මොනවද කන්නේ කියලා ඒගොල්ලෝ ඉච්චර බලන්නේ මොනවද බොන්නේ කියලා ඒගොල්ලෝ ඉච්චර බලන්නේ ඒ කැඳවීම ඒ තුල ඉන්න මිනිස්සුන්ට විතරයි තේරෙන්නේ ඒගොල්ලන් දෙවියන් වහන්සේ දුන්න කැඳවීමේ බර උසවගෙන යනවා ඒකෙන් දැන් බලන්න මේ ජෝන් ද බැප්ටිස්ට් බැලුවා මොනවද කෑවේ මොනවද මේ ගෙදර එයා කන්ඩිෂන් තිබුණාද මොන කාර් එකද ලෙව්වේ එයා මුකුත් හේවල බැලුවේ නෑ යාට දෙවියන් වහන්සේ දුන්න බර ඒගොල්ලෝ උස්සගෙන හිටියා යේසුස් වහන්සේ ගැනත් මේ දේ කියනවා යෝහන් 2:17 කියනවා ඔබේ ගෘහය ගැන ඇති ජොලිතය මා දමන්නේයි දෙවියන් වහන්සේ දුර තියෙන ඒ බර ඒගොල්ලන්ට ඒ ජොලිතකම ඒගොල්ලන්ගේ බාරේ තියෙනවා ජෙරමයි 20 ජෙරමයි කියනවා ඒ ගැන ඒ දුන්නේ බර ගැන එන්නේ ඒගොල්ලෝ තමයි හරි ප්‍රොෆෙට්ස්ලා ඒ තමයි ඒ ප්‍රොෆෙට්ස්ලා තමාගේ පොකට් එක ලොකු කරගන්න නෙමෙයි ප්‍රොෆෙසි කියන්නේ දැන් අද හුඟක් කියනවා ප්‍රොෆෙට් කෙනෙක් කියනකොට සෙනඟ ගොඩක් යනවා ඇයි මොකද මේ නැන්සිට බබෙක් හම් වෙන්න යනවා රැට බෙවෙන්න යනවා රැට වැට සල්ලි ආකාශයෙන් වැටෙන්න යනවා ඒ ප්‍රොෆෙට්ස්ලා නෙමෙයි තේමද ඒ ශාස්ත්‍රකාර අද හරි ප්‍රොෆෙට් කෙනෙක් යාගේ ජීවිතේ රිස්ක් කළා මොකද අද දේශ වලට කතා කරනකොට රටවල් වලට කතා කරනකොට ඒගොල්ලෝ ලොකු රිස්ක් එකක් ගන්නවා ඒගොල්ලන්ගේ ජීවිතේට නේද අද අපි මොකක් හරි රටකට විරුද්ධව මම ප්‍රොෆෙසි එකක් දෙනවා කියලා ඒ රටේ ලොක්කෙක් මාව හොයලා මාව මරන්න පුළුවන් ඒගොල්ලෝ ඒ රිස්ක් එක ගන්නවා ඒ අර පබ්ලික් යුනිවර්සිටියේ ප්‍රොෆෙසර් රිස්ක් එක ගත්තා වගේ යේසුස් වහන්සේ ප්‍රොෆෙසර් කෙනෙක් ඒ ගත්තා වගේ පවුල් ප්‍රොෆෙසර් කෙනෙක් ඒගොල්ලෝ ඒ රිස්ක් එක ගත්තා වගේ ඒ රිස්ක් එක ඒගොල්ලෝ ගන්නවා අන්නේ ඒගොල්ලෝ තමයි හරි ප්‍රොෆෙසර්වරු දැන් ඒගොල්ලෝ රිස්ක් එක අරන් කරනකොට අපිට වගකීමක් තියෙනවා ඒගොල්ලෝ කෙනේ ආඥා කරන්න ඒගොල්ලෝ හරියට ඒක එන්නේ කියලා ඒගොල්ලන්ට වැරදින වෙලාවල් තියෙනවා වැරදින වෙලාවල්දී ඒගොල්ලෝ විනිශ්චය කරන්න එපා දැන් මම දන්නවා මම ප්‍රොෆෙට් කෙනෙක් නෙමෙයි I'll tell you from the start මම හැබැයි දෙවියන් වහන්සේගේ හඬ අසන්න අහනවා මේ බයිබල් ස්ටඩි එකක් කරන්න ඉස්සෙල්ලා එහෙම යාඥා කරන්න ඉස්සෙල්ලා මම අහනවා උන්වහන්සේගේ මොනවද එකක් කළ යුත්තේ කියලා මම හැම උත්සාහයක්ම බලනවා පුළුවන් තරම් හරියට උත්තර දෙන්න පුළුවන් තරම් හරියට කරන්න මම හැම එකම මට හරියටම 100% හරියනවද නෑ මට වර්ධනවල තියෙනවද අනන්තයි මම වැරදින වෙලාවේදී මම දන්නවා අලංකේම මම මේ කරන හින්දා වැරදින වෙලාවේදී මම හොයන්නේ විනිශ්චය නෙමෙයි මම හොයන්නේ අනුකම්පාව අපිට ඒගොල්ලන්ට පුළුවන් ලොකුම ෆේවර් එක තමයි ඒගොල්ලෝ ගැන යාඥා කරන්න කියලා කරුණාකරලා ඔයා ප්‍රොෆෙට් කෙනෙක් නෙමෙයි නම් වැඩි කිසිම අයිතිවාසිකමක් නැහැ තව ප්‍රොෆෙට් කෙනෙක් වෙන්නට විනිශ්චය කරන්න කරුණාකරලා ඒගොල්ලෝ සමග සිට ගන්න right මේ ඒගොල්ලෝ ගැන සිට ගන්න ඊටාත්ම අවශ්‍යයි ඒගොල්ලන්ට විරුද්ධව කතා කරන්න එපා ඒගොල්ලෝ ජීවිතේ රිස්ක් කරගෙන මේ ප්‍රොෆෙසිස් දීලා තියෙන්නේ සමහර අවස්ථාව අරගෙන ඒගොල්ලෝ ත්‍යාගී නම දාගන්න කරනවා අපි දෙවියන් වහන්සේගෙන් අහන්න කවුද හරි කවුද හැදි කියලා හරි කිනාගේ දුන්න එක අරගෙන මේ මොනසෙට යාඥා කරන්න ඉතාමත් අවශ්‍යයි මම හිතුවා ඒක ටික මම මෙන්ෂන් කරන්න කියලා දැන් මේ දවස්වල විශේෂයෙන්ම රටවල් දෙකක් තියෙනවා මේ මුළු ලෝකෙම හැගහන් ඉන්නවා ඒ මොකද යක්ෂය ඒක හැගහන් ඉන්නේ එකක් තමයි ඊශ්‍රායල් දේශය මේ පුඩි දේශේ මොනවාද වෙන්නේ හැම මුළු ලෝකෙ එක්කනට මොනේ එකට ඇඟිල්ල ගන්න නේද පුඩි ලෝකේ පුඩි රට ඒක වෙන හැම දෙයකම හැම එකනටම ඇඟිල්ල ගහන්න අනිත් රට තමයි ඇමරිකාව දැන් මේ ජර්මනි වල ඉලෙක්ෂන් තියෙනවා එතකොට කැනඩා වල ඉලෙක්ෂන් තියෙනවා හොලන්ඩ් වල ඉලෙක්ෂන් තියෙනවා ෆ්‍රාන්ස් ඉලෙක්ෂන් වල කවුරුත් එච්චර ගණන් ගන්නෑ නමුත් මේ රටවල් දෙකට මොනවද වෙන්නේ හැම එකනටම ඒකට ඔපිනියන් එකක් දෙන්න ඕකට ඇඟිලි ගහන්න දන්නේ නැතුව ඕකට ඇඟිලි ගහන්න එපා
ඉතාම භයානක දෙයක්. මොකද මේ රටවල් දෙක අන්තිම කාලයේදී සිද්ධීන් වලට මේ දෙක තිබෙන දේවල් අන්තිම කාලයට බලපෑමක් වෙනවා. ඒකින්ද ඉතා කල්පනාවෙන් සිටිය යුතුයි. දැන් ඒක පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් හැටියට මම හැමතිස්සෙම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඔය දෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් එකක් හැටියට දුන්නේ. අපි අද බලමු එසේකියල් 38 වෝ එකට මොනවද වෙන්නේ කියලා. ඒකින්ද මම ඉස්සර කිව්වා වගේ මම කැමති වුණා 36 37 38 අද මේ සුමානේ 36 කළා එන සුමානේ 37 කළා ඊට පස්සේ 38 වෙනකොට අපි ඇතුළත් වෙන්න යම් කියලා. right ඉතින් අපි දැන් සූදානම් වෙන්න ඕනේ. අපිට තියෙන්නේ මම කවදාවත් මේ රැප්චර් එක නිකන් බලන් ඉන්නේ. මම රැප්චර් මිනිහෙක් නෙමෙයි. තේරෙනවද? මම බලන්නේ දොම් ස්වාමීන් වහන්සේ අද මොනවද මට කරන්න කියලා තියෙන්නේ. ඒ දීට කීකරුව ඉන්න. දෙවියන් වහන්සේ බලාගනි අනිත් පැත්ත. මම උන්වහන්සේ මට පොරොන්දු දේ උච්ච දේ කියන මම ඒ ගැන කලබල වෙන්න ඕනේ. ඒ ගැන මනස තියාගෙන ඉන්න ඕනේ. ඒ ගැන මනස තියාගෙන මගේ වැඩේ කළේ නැත්තම් මාව දාලා යනවා කොහොම හරි. උන්වහන්සේ බලන්නේ ඥානවන්තය කියන්නේ මොනවද? උන්වහන්සේගේ වචනේ සොයලා, උන්වහන්සේගේ ආත්මය සොයලා දීලා තියෙන කාර්ය කරමින් ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ උන්වහන්සේ රැප්චර් එක වෙලාවේදී උස්සගෙන යයි. අද සභාවේ හුඟක් අය රැප්චර් එක බලන් ඉන්නවා. අර දියුතින වැඩේ කරන්නේ. ඒ දියුතින වැඩේ කළේ නැත්නම් අපේ දෙවියන් වහන්සේ සමහර විට දාලා යන්න පුළුවන්. ඒක හිතට මතක තියාගන්න. right? දැන් මේ දවස්වල අපිට ඊශ්‍රායල් රට සහ ඇමරිකාව රට විශේෂයෙන් ඊශ්‍රායල් රටේ වෙන දේවල් හරියට අපිට ක්ලොක් වර්ක් එකක් වගේ පෙන්වනවා. දෙවියන් වහන්සේ අන්තිම කාලේ වෙන්න යන දේවල් ගැන. ඊශ්‍රායල් යම් කිසි දෙයක් වුණොත් අපිට අන්තිම කාලය ගැන ඉගෙන ගන්න බෑ ඊශ්‍රායල් ගැන අවබෝධයක් නැතුව. පළවෙනි දෙයක් වෙන්න යන තේ තමයි ඊශ්‍රායල් සෙනගව අවුරුදු 2000ක් තිස්සේ විසිරලා හිටිය ඊශ්‍රායල් සෙනගව උන්වහන්සේ පුදුම හාස්කමකින් නැවතත් ඒගොල්ලන්ගේ රටට ගෙන අපිට. ඒ ගෙනාට පටන් ගත්ත දවසේ ඉඳලා අර ක්ලොක් එක උන්වහන්සේ ප්‍රෙස් කළා. දැන් ක්ලොක් එක යන ටක් 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 ගාලා අන්තිම කාලේ කිට්ටු වෙනකන්. right? දැන් මේ ඊශ්‍රායල් රට මේ ආපු එක මේ නික්මයාමදී වෙච්ච හාස්කමට වැඩිය බලවත් හාස්කමක්. බයිබලයේ කියන දෙවියන් වහන්සේ කියන එක. මේ හාස්කම හතර කොනෙන්ම අවුරුදු 2000කට පස්සේ ඊශ්‍රායල් සෙනග ගෙනාපු එක ඒ හාස්කම ඊජිප්ත් රටින් ගෙනාපු හාස්කමට වැඩිය විශාල හාස්කමක් කියලා දෙවියන් වහන්සේත් ඒක කියනවා. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 200ක් 300ක් වැඩිමුණු 300ක් වැඩිමුණු 400ක් රටක් අරගෙන ඒගොල්ලෝ හැම ලෝකෙම විසිරලා දැම්මත් අවුරුදු 400ක් යනකොට ඒ රට සම්පූර්ණයෙන්ම මේ ලෝකෙම මැකිලා යනවා. ඒගොල්ලෝ කතා කරන භාෂාව ඒ ඔක්කොම සම්පූර්ණයෙන්ම මැකිලා යනවා. දැන් මම දන්නවා සමහර රටවල ඔයගොල්ලෝ සිංහලෙන් කතා කරනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ටැමිල් වලින් කතා කරන්න කියලා ළමයින්ට ෆුල් මේක දාලා මේ අපි රටවල වලට ගිහිල්ලා තියෙනවානේ. කළා තියෙනවා. ඒලගේ ජෙනරේෂන් එකේ ළමයි මේ පල්ලියට එන්නේ මේ ඒ රටේ බයිබලයක් අරගෙන. හැබැයි ඇවිල්ලා අම්මලා කියන හින්දා මෙහෙම ඉඳගෙන ඉන්නවා ඒගොල්ලන්ට මුකුත් තේරෙන්නේ නැහැ. ජෙනරේෂන් එක තුනක් යනකොට ඒ කෙනෙක්වත් ඒ ඊට පස්සේ ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලන්ගේ ඒ රටේ තියෙන එකට. නමුත් දෙවියන් වහන්සේ ඒ ඔක්කොම දෙවියන් වහන්සේ මේ රට විතරක් අවුරුදු 2000 තිස්සේ ඒගොල්ලන්ගේ කල්චර් එක, ඒගොල්ලන්ගේ ආගම, ඒගොල්ලන්ගේ චාරිත්‍රය ඔක්කොම දෙවියන් වහන්සේ ආරක්ෂා කරගෙන හිටියා. කොපමණ පීඩා මැද්ද ගියාම සාමාන්‍ය කල්චර් එක ඉක්මනට අමතක වෙනවා. දැන් මම කතා කරන්න යන්නේ මේ එසිකියල් 36 ඉඳලා. නමුත් මම පෙන්වන්න කැමති මේ එසිකියල් 36 පමණක් නෙවෙයි එසිකියල් 36 ලස්සනට කියලා තියෙනවා. 36 37 ලස්සනට කියලා තියෙනවා. නමුත් මොනවත් තැන්වල යෙසායා පොතේ ජෙරමයා පොතේ මොනවත් තැන්වල දෙවියන් වහන්සේ මේ දේම එක එක විදිහට කියලා තියෙනවා. මොකද මේක විශාල සිද්ධියක් නිසා. අපි කියමු ජෙරමියා 16 සිට 16 දක්වා. උදාහරණයක් දැන් මම අමතර උදාහරණයක් කියනවා පෙන්වන්න බයිබලයේ උගක් තැන් වලත් මේක තියෙනවා කියලා පෙන්වන්න. right? ජෙරමියා 16 සිට 16 දක්වා. එහෙත් ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. ඊශ්‍රායල් පුත්‍රයන් මිස්ර දේශයෙන් ගෙනාවා වූ ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑව සේම කියා තවත් නොකියා ඊශ්‍රායල් පුත්‍රයන් උතුරු දේශයෙන්ද උන්වහන්සේ ඔවුන් පන්නා දැමූ සියලු දේශවලින්ද ගෙනාවා වූ ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑව සේම කියා
කියන දවස පැමිණෙන්නේ. මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. බලව ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙකු එවන්නෙමි ස්වාමින් වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවල සියලු හෙල්බල්ද පර්වත විවරවලද ඔවුන් දඩයම් කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි. දැන් මේ පුත හර ලේසි කියවන්න. මේ කියුණු හර පැහැදිලිව පේනවා. ඒක නම වැඩි විස්තර කියන්නේ මේ යෝන පස්සේ ඉසිකිය 30 ආත් කියවල බලන්න කොච්චර ලස්සනට දෙන්නොන්ස කියලා තියෙනවා කියලා. right? දැන් මේ ජෙරමයා කියනවා මම ඒගොල්ලෝ ගියා මොකද මගේ සලස්මක් තියෙනවා. දශ වර්ෂයේ මේ රාජධානිය සහ අලුත් ජෙරුසලම සඳහා සලස්ම දාන එකට මගේ පළවෙනි සලස්ම තමයි ඊශ්‍රායල් සෙනග 4 කොනෙන්ම ගේන එක. දැන් මේ කතා කරන්නේ පළවෙනි මේ බැබිලෝනියන් එකකින් ආපු එක නෙමෙයි. බැබිලෝනියාවේදී ගියේ එකලටකට. මේ 4 කොනෙන්ම කියන්නේ මේ අද වෙන දේ ගැන. උන්වහන්සේ කියනවා උන්වහන්සේ දෙවිදිහකට කියනවායි කියලා. එක තමයි ඔවුන් මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙක් එවන්නෙමි. දැන් මතකද පේත්‍රුස්ට කිව්වා that you will be a fishers of men කියලා. සිංහල බයිබලයේ කියන්නේ නුඹ මනුෂ්‍යයන් අල්ලන්නන් කියලා නෑ. ඒ කියන්නේ fishers of men. then the fishers of men කියපුවාම මේක උත්පත්ති පොතට යන කතාවක්. යාකෝබ් යාගේ ළමයින්ට ප්‍රොෆෙසර් කරනකොට යා කිව්වා ඕක ගැන. මේ මාළුවෝ මොනවද කරන්නේ? මාළුවෙනි මුහුදේ ගංගේ හිටියත් අන්තිම ගංගේ ගොඩනේ මුහුදෙන් මුළු ලෝකෙටම එනවා. දැන් මාළුවෝ අල්ලන එක soft විදියට. ඒ කියන්නේ දැන් අපි බයිබලයේ කියලා දේශනා කළා දෙවියන් වහන්සේ තුරට කවුද આવුත් අපි එයාව fishers of men. අපි දෙවියන් වහන්සේගේ වචනේ කියලා එයාව ලබා ගන්නවා. ඒ වගේ දෙවියන් වහන්සේ කියනවා මම සමහර අයව අර fishers of men වගේ මගේ රටට ගෙන්න ගන්නවා කියලා. දැන් එහෙම ගියාම එන්නේ තියා ඉන්නවනේ. දැන් සමහරව ඉන්නවා දැන් මේ ඒ රටවල වල ඇමරිකාවේ එංගලන්තේ ඒ විදිහ රටවල වල දැන් සුව එහෙම දන්නවා මේ ඊජිප්ට් මේ යුදෙව් සෙනග ඉන්න පළාත තමයි පොසත්ම පළාත. ඒගොල්ලෝ සැපපාසයේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ ඉස්රායල් වලට ආපු ෆ්ලැට් වල ඉන්නෝනේ මොකද ඉච්චර ඉඩක් නැහැනේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ඉන්න කැමති නැහැ. මම දන්නවා අපි මම දවසක් මේ අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලේඩි කෙනෙක් ගියා ජූ කෙනෙක් මං කිව්වා කවුද හරි යන්න කිව්වා නෑ මට යන්න ඕනේ ඉස්සර ඉතින් ගියාම මම ෆ්ලැට් එකේ ඉන්න ඕනේ. අනිත් එක වටේම ඒ රටේ ඉන්නකොට මිනිස්සු ගහනවා අපිට. ඉතින් මම යන්නේ නැහැ මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා කිව්වා. දැන් ඒ විදිහට උන්වහන්සේ කියනවා මම එවනවායි කියලා හන්ටර්ස් කියන්නේ මම දඩයම්කාරයෝ වෙනවායි කියලා. දැන් අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා. දැන් අද ඉස්රායල් දේශයට ගියොත් අපි දැන් 4 සැරයක් ගිහලා තියෙනවා. ඉස්රායල් දේශයට ගියොත් අපිට හම්බ වෙනවා මේ ඇමරිකාව වගේ පොහොසත් රටවල වලින් ෆ්‍රාන්ස් ඇමරිකාව එංගලන්ත වගේ පොහොසත් රටවල වලින් ඒගොල්ලන්ගේ උවමනා වෙන්න ඉස්රායල් දේශයට ආපු අය. පොහොසත් මිනිස්සු අපිට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ ගියේ කියලා. දැන් මට කවුරු හරි කිව්වොත් එම ඒ ඔස්ට්‍රේලියාව කොහමද ලංකාවට යන්නේ කියලා මට දෙවෙනි වංශම ඇවිල්ලා පයින් ගහනවා තුනම මේ යන්නේ. නැත්තම් එහෙම හරි අමාරු යන්න. මොකද මේ සතු පහස වලට අපි පුරුදු වුණා. ඉතින් දැන් නමුත් සමහර අය ඉන්නවා දෙවෙනි වංශ කියන fishers of men. ඒගොල්ලෝගේ වුමනාවෙන් යනවා කියලා. right? දැන් මේ ඒකට කියනවා ආලියා කියලා. දැන් ආලියා කියන්නේ ඉහළ යනවා. දැන් කවුරු හරි ජෙරුසලමට යනවා නම් වෙලාවට ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා ඉහළ යනවා කියලා. ජෙරුසලම් ඉඳලා වෙලාවටකට යනවා ඒකට කියනවා පහළට යනවා කියලා. දැන් ආලියා කියන එකේ තේරුම තමයි ඉහළ යනවා කියන එක. ඉතින් ඒගොල්ලෝ වෙලාවටක ඉඳලා ඊශ්‍රායල් දේශයට ඒගොල්ලෝ යනකොට කියනවා ආලියා කරනවා කියලා. right? ඒ කියන්නේ fishers of men. දැන් දඩේකාරයෝ කියන්නේ මොනවද? දැන් මේ අද ජගත් රටවල වලට ගියාම අපිට පේනවා හරිම අසාධාරණ ලෙස යුදවරුන්ට ආයෙත් මේගොල්ලෝ පීඩා කරන්න පටන් ගන්නවා. දැන් මේ එංගලන්තේ වගේ ඉන්න අය දන්නවා ඒගොල්ලෝ කාටවත් කරදර කරන්නේ. අපි ඕස්ට්‍රේලියාවේ දන්නවා පොහොසත්ම මිනිස්සු ඉන්නේ මේ යුදෙව් ඉන්න පළාතේ. ඒගොල්ලෝ හරි සක්සස්ෆුල්, ඒගොල්ලෝ සාර්ථකයි. ඒගොල්ලෝ යන තැන ඒ දේ තමයි ඉන්නේ. ඒගොල්ලෝ ආර්ථිකයට මේ යහපතක් වෙනවා. එතකොට කාට කරදර කරන්නේ බෝම්බ දාන්න හදන්නේ, බිල්ඩින් කඩන්න හදන්නේ, මේ ආණ්ඩුවෙන් සල්ලි ගන්නෙ නෑ, සල්ලි දෙනවා මිස ඒගොල්ලන්ට විරුද්ධව වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ ඒක දෙවියන් වහන්සේ ඒකට ඉඩාරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ තමයි දඩයන්කාරයෝ. දැන් සමහර අය දැන් ෆ්‍රාන්ස් වගේ රටවල වලින් දැන් ඒගොල්ලෝ ඒ රට දාලා ඊශ්‍රායල් දේශේන මොකද ඒගොල්ලන් බයයි අර රටවල ඉන්න.
ඒ දඬුවම්කාරය වුණා කියලා දෙවියන් වහන්සේ ලස්සනට කියලා තියෙනවා. බලන්න මේ දෙවියන් වහන්සේ අවුරුදු 2500 ඉස්සෙල්ලා කියපු දේවල්. අද දෙවියන් වහන්සේ අන්තිම කාලේ ලක්ෂණයක් තමයි ඊශ්‍රායල් සේනක නායකත් ඒගොල්ලෝ එන එක. තේරුණාද? දැන් නමුත් අද සමහර රටවල් වල මේ ඒ රටවල් වලට පීඩා කරන වද දෙන මිනිසුන්ට ආදරේ යුදෙවරුන්ට වඩා සමහර ක්‍රිස්තියානිකාරයෝ ඉන්නවා. යුදෙවරුන්ට වැඩිය ඒගොල්ලන්ට වද දෙන මිනිසුන්ට ආදරේ. ඒක කිසිම I can't make any sense of it. දෙවියන් වහන්සේක අරපු දෙයක් හැටියට පේන. දැන් අපි ජෙරමයා 14 දක්වා පේනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒ තුලින්. ඒගොල්ලන්ට කොහොම හරි නැවතත් ඊශ්‍රායල් දේශයට එනවා. right? දැන් අපි දැන් මම උදාහරණයකට ගත්තේ. මොකද මට ඕනේ වුණා එසේකියල් පොතෙන් පිටත් උදාහරණයක් ගේන්න. ඉතින් මම ජෙරමයා ගෙනාවා. මට ඕන නම් යෙසාය පොතෙන් ගේන්න පුළුවන්. දැන් හුඟක් පොත්වල අනාගත වාක්‍යවල පෙන්නනවා ඒ සංසේ අන්තිම කාලේ ලක්ෂණයක් හැටියට යෙදුසෙනග ලෝකයේ සිට නැවතත් ඊශ්‍රායල් දේශයට යනවා කියලා. මේවා ආදී සභාවල උගන්වන යුතු දේවල්. අපිව ලෑස්ති කරන්න අන්තිම කාලය වෙනුවෙන්. right? දැන් අපි යමු එසේකියල් 36 වෙතට. 36:7 දෙවියන් වහන්සේ කියනවා යම් කිසි දෙයක්. දෙවියන් ස්වාමීන් දෙවියන් වහන්සේ මෙසේ කියනස එක නුඹලා අවත්ම සිටින ජාතීන්ම තමුන්ගේ නින්දාව දරනවා ඇත කියා දිවිරීමට මම මාගේ අත එසෙවෙමි. දැන් මේගොල්ලෝ එනවට මේ පුටි චූටි රටකට එන්නේ. මේ දෙවියන් වහන්සේ මුළු ලෝකෙම විශ්වම අයිතිකාරය දෙවියන් වහන්සේ. නමුත් මේ පොඩි රටට එනවට ඒට විරුද්ධව හුඟක් අය වැඩ කරනවා. ඒගොල්ලන් ආපුවම කියනවා නුඹ අවට සිටින ජාතීන් තමුන්ගේ නින්දාව දරනවා ඇත කියා දිවිරීමට මම මාගේ අත ඔසෙවෙමි. දැන් උන්වහන්සේ අපි දන්නවා ඒගොල්ලෝ මේ ගිනිච්ච වෙලාවෙදී දැන් බලනවා 1948 ඒගොල්ලෝ ආපුවම මොනවද කළේ? පැය 24ක් යන ඉස්සෙල්ලා ඒගොල්ලෝ ගිහලා රටවල් 5ක් ඒගොල්ලන්ට විරුද්ධව සටන් කළා. ඒ දවස්වල ඩෙරික් ප්‍රින්ස් සිටියේ ඊශ්‍රායල් වල. එයා කියනවා මේ මිනිස්සු හොලොකෝස්ට් එකේ ඉවරුණා විතරයි. තාමත් අර හිට්ලර් දාපු මේ මාක්ස් තාමත් ඇඟේ තිබුණා. මේගොල්ලෝ එංගලන්තෙත් හිතුවා මේගොල්ලෝ ඉවරයි කියලා. එංගලන්තෙ සපෝට් කළේ අර රටවල් 5ට. අරාබි රටවල් 5ට. කිව්වා එංගලන්තෙ හිතුවා මේගොල්ලෝ අපි නැති කරලා දැන් මේ වලලම දාමු කියලා. මේ හිට්ලර් ඒගොල්ලෝ මරන්න හැදුවා. දැන් අපි පෙට්ටිය හදලා මේගොල්ලන් දාලා ඇනේ ගහලා දාමු කියලා ඒගොල්ලෝ තියලා සපෝට් කළේ අරාබි මිනිස්සුන්ට. නමුත් දෙවියන් වහන්සේ බයිබලයේ කියනවා අරගොල්ලන්ව හිරියේ අරගොල්ලන්ව නින්දාවටපත් කළයි කියලා. රටවල් 5ක් මේ අලුත පටන් ගත්ත රටට විරුද්ධව ආවා. කොහොමද දෙවියන් වහන්සේ කිව්වා ඊශ්‍රායල් සෙනඟට ඇඟිල්ල ගහන්න එපා. මොනවද කියනවා අවත සිට ජාතින් තමුන්ගේ නින්දාව දරනවා ඇත. අපි ඒක දැක්ක ආපු වෙලාවෙම ඊට පස්සේ අපි බලමු දෙවෙනි කාරණාව බලමු මේ ඇත්තට දෙවියන් වහන්සේට ඊශ්‍රායල් දේශයට ආදරය කරන මිනිසෙක් සහ ඊශ්‍රායල් දේශ විරුද්ධව ඊශ්‍රායල් දේශයට ආදරය කරන මිනිසෙකුට විරුද්ධව ඇඟිල්ල උස්සන්න එපා. දෙවියන් වහන්සේට කැමති නැහැ. දැන් අපි ඒක දේව බය තියෙනවා නම් අපි ඒ ස්ථානෙට අපි දන්නේ නැති දෙයට අපි කට ගහන්න නැතුව ඈත්ලා ඉන්න ඕනේ. දෙවෙනි කාරණාව. එසේකියල් පොතේ 36:8 සිට 12 දක්වා. දෙවෙනි කාරණාව. නමුත් එම්බා ඊශ්‍රායල් කඳු නුඹලා වනාහි නුඹලාගේ අතු ලියලවා මාගේ සෙනග වූ ඊශ්‍රායල්ට නුඹලාගේ ඵල දරා දෙනවා ඇත. ඔවුන් එන්ට ළඟය. මක්නිසාද මම නුඹලා උදෙසාය. නුඹලා වෙතට හැරෙන්නෙමි. නුඹලාද අස්වද්දා වපුරනු ලබන්නෝය. මම නුඹලා පිට මිනිසයන් එනම් මුළු ඊශ්‍රායල් වංශයම වැඩි කරන්නෙමි. නුවරබල් ජනගහනය වෙනවා ඇත. පාලු තැන්ද ගොඩ නගනු ලබනවා ඇත. මම නුඹලා පිට මිනිසයන්ද තිරිසනුන්ද වැඩි කරන්නෙමි. ඔව්හු වැඩි වී බෝවන්නෝය. නුඹලාගේ ප්‍රථම කාලවලදී මෙන් නුඹලා පිට මිනිසුන් වාසය කරවා නුඹලාගේ මුල් කාලවලට වඩා මම නුඹලාට යහපත කරන්නෙමි. නුඹලාද මා ස්වාමින් වහන්සේ බව දැනගන්නවා ඇත. එසේය නුඹලා පිට මිනිසයන්ට එනම් මාගේ සෙනග වූ ඊශ්‍රායල්ට ඇවිදින්ට සලස්වන්නෙමි. ඔවුන් නුඹව හිමි කරනවා ඇත. නුඹද ඔවුන්ට උරුමයක් වන්නේහිය. ඔවුන්ගේ දරුවන් නුඹ තවත් නැති කර නොදමන්නේහිය. දැන් මේක පද පහයි තියෙන්නේ. මම මතකද කිව්වා මේ chapters 2යි
සභා 7කට යේසුස් වහන්සේ ලිව්වා සභා 7කට ඒ තුල තියෙනවා අනිත් ඔක්කොම එපිසෝඩ්ස් වලට වැඩිය ගැඹුරු දේවල්. තියෙන ඒ වගේ මොකද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මුඛය අරනකොට පද පහයි කිව්වේ. මේ පද පහෙන් ගොඩක් දේවල් අපිට පේනවා. ගොඩක් දේවල් අපිට පේනවා. උන්වහන්සේ කඳු වලට කතා කරනවා. සමහර විට කඳු සහ සත්තු බල්ලෝයි සිංහයෝයි ගවයෝයි දෙවියන් වහන්සේට කී කරන වෙනවා මිනිස්සු කී කරනට වැඩිය. මේ දෙවියන් වහන්සේ ගස්වල කතා කරලා කියනවා අපි ඒ කඳු ටිකක් පින්නන්නේ මේ ඊශ්‍රායල් දේශෙට ගිහිලා තියෙනවා නම් අපි දන්නවා මේ ඊශ්‍රායල් කඳු කියන ওই විදිහේ කඳු. මේ කඳු වලට දෙවියන් වහන්සේ කතා කරනවා. මේ ඊශ්‍රායල් එන්නේ ඉස්සෙල්ලා මේ ඊශ්‍රායල් දේශයේ මේ ඇග්‍රිකල්චර් වැවිල්ලට ඇග්‍රිකල්චර් වලට එතකොට ඔය මේ කුඹුරු වලට එච්චර හොඳ රටක් නෙමෙයි. තනිකර කාන්තාරේ අපිට පේනවා ප්ලේන් එකේ ගියොත් ඊශ්‍රායල් වලින් යනකොට ඔක්කොම ග්‍රීන් ඊශ්‍රායල් පහුවෙච්ච ඇයි නායත් ඔක්කොම ඩෙසර්ට්. මොකද මේක හදන්න බැරි රටක්. මේ 1948 ඊශ්‍රායල් සෙනග එතෙන් දෙන්න ඉස්සෙල්ලා කවුරුත් හැරලා බැලුවෙත් නෑ වෙනසක්. කෘෂිකර්ම. ඒක සුදුසු රටක් නෙමෙයි. දෙවියන් වහන්සේ නමුත් කියනවා එන්නේ ඉස්සෙල්ලා දැන් අපි හිතමු දැන් මනමාලේ එන්නේ ඉස්සෙල්ලා අපි ඔක්කොම කාපට් දාලා ලෑස්ති කරනවා කියන ඔන්න වගේ සෙනගෙන්ට යනවා කඳු බල ශාස්ත්‍රීක වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කඳු වලට අනු කරනවා. තේරෙනවද? එන්නේ ඉස්සෙල්ලා මුකුත් තිබුණේ නැහැ. එතකොට අපි දවස්වල හිටියේ පැලස්තීනියන් කියන ස්ථානයේ මේ රෝමන් ධම්ම එකට පැලස්තයින් කියලා ධම්ම නම ඒකේ හිටිය ජූස්ලා ටිකකුයි අරබ් ටිකකුයි ඒක ඔක්කොම හිටියේ ඒගොල්ලෝ ඔක්කොමම ඒගොල්ලන්ව ඇඳුනේ පැලස්තීනියන් කියලා. තේරෙනවද? ඒ දවස්වල තිබුණ ඕකෙස්ට්‍රා එකක්. අද ජෙරුසලම් සිම්ෆනි ඕකෙස්ට්‍රා ආපුවම ඉස්සර පැලස්තයින් බ්‍රෝඩ්කාස්ටිං සර්විස් ඕකෙස්ට්‍රා. ඒගොල්ලෝ කිව්වේ ඒක හිටියේ ඔක්කොම යුදෙව්වෝ. ඒ ඕකෙස්ට්‍රාගේ ඔක්කොම යුදෙව්මින්ස. නමුත් ඒකේ නම ආපුවම ඒක පටන් ගත්ත 1930 දී 1948 ඉස්සෙල්ලා ඒකේ නම ආපුවම Palestine Broadcasting Service Orchestra. අද ඒ කියන්නේ Jerusalem Symphony Orchestra කියලා. ඉතින් ඒක හිටියා ඉස්රායල් සෙනග ටිකක්, ඒක හිටියා අරාබි සෙනග ටිකක්, ඒගොල්ලෝ ඔක්කොමලා එකට හිටියා. නමුත් ඊට පස්සේ ඒ රට බෙදලා හරිනම් අරාබි කාර්යයන්ට දුන්නු 80%ක් විතර රට ඒගොල්ලෝ එතනට යන්න ඕනේ. ඒගොල්ලන්ගේ කොටසේ ඉස්රායල් සෙනග එළවලා දාලා හැබැයි ඉස්රායල් දුන්න පොඩි කැලලට හැබැයි කියනවා දැන් මේක ASCII. මොකද මේ ඔක්කොම එංගලන්තෙන් විශේෂයෙන්ම කරපු වැඩ. දැන් මේ රට මේ කාන්තාරය වගේ රට ඒගොල්ලන්ට එකකින් යුද්ධ අනිත් අතින් මේගොල්ලෝ ආපුවාම ඔක්කොම දොස්තරලා ඉංජිනේරලා මේගොල්ලෝ මේ එංගලන්තේ ඇමරිකාවේ ජර්මනියේ ඉන්නකොට ඒගොල්ලෝ ඔක්කොමලා මේ වැඩ කළේ නෑ. ඒගොල්ලෝ කළේ ඔක්කොම මේ දොස්තරලා වැඩ කළේ බිස්නස් වැඩ කළේ. ඉතින් හිතුවා දැන් මුන්ට කණ්ඩක් නැති වෙන මුන් කවදාකවත් කෘෂිකර්ම වැඩ කරලා තියෙනවද කියලා. නමුත් ඒගොල්ලෝ කෘෂිකර්ම ඉගෙන ගත්තා, සයන්ස් ඉගෙන ගත්තා, හැමදේම ඒගොල්ලෝ මුළු ලෝකෙම ඉස්සරහට ගියා කිටි කාලයක් ඇතුළත. ඔයා කවුද කලේ? ඒගොල්ලෝ විශේෂ මිනිස්සුද? නෑ. මේ ඔක්කොම දෙවියන් වහන්සේගේ සැලැස්ම හැටියට දෙවියන් වහන්සේට පමණයි මේ විදිහේ හාස්කම් කරන්න පුළුවන්. මේක දෙවියන් වහන්සේ කලේ කඳු වලට කතා කළා. ඊට පස්සේ ඒ සෙනගට දෙවියන් වහන්සේ ඒ අවශ්‍ය ආශිර්වාදය දුන්නා. අපි බලමු වහන්සේ මොනවද කියන්නේ. you shall shoot ගස්වල කතා කරලා කියනවා උඹ ඒ කඳු නුඹලා වනයි මාගේ ඊශ්‍රායල් සෙනග කියන ඊශ්‍රායල් කඳු නුඹලා වනයි නුඹලාගේ අතු ලියවලා මාගේ සෙනග ඊශ්‍රායල්ට නුඹලාගේ ඵල දරන ඇත. ඔවුන් එන්ටරන්නේ ඔන්න මනමාලේ ඉඳලාගේ ලෑස්ති වෙන්න කඳු ටික ටක් ගාලා ලෑස්ති වුණා. right ඊට පස්සේ කියනවා මම නුඹලා අතරේ සෙනග වැඩි කරන්නම් කියලා. මුළු ඊශ්‍රායල් වංශයම වැඩි කරන්න මේ කියලා තියෙනවා. අද 3 මිලියන් මේ වෙනකොට 1948 ඉඳලා මේ වෙනකොට 3 මිලියන් ජූස්ලා එක රටවල ඉඳලා ඒගොල්ලන්ගේ සැපපහසු තැන් අතරලා ඒ රටේ ගියලා තිනවා. නුවරගල් ජනගහනය වෙනවා ඇත. පාලු තැන්ද ගොඩලා ගමනවා ඇත. මේ කිව්වේ කවුද? දෙවියන් වහන්සේ කිව්වේ. අපිට පුළුවන් ද දෙවියන් වහන්සේ විසිට නැගී සිටින්න. right අපි මේවා ඉගෙන ගන්න ඕනේ. මොකද දන්නවද? නැත්තම් අපි වැරදි විදිහට මුඛය අරිනවා. එහෙම අනිත් විදිහට අපේ වැරදි විදිහට අපේ කිට්ටුකම් වැරදි විදිහට අපි සම්බන්ධ කරගන්නවා. අපි බලන්න ඕනේ අපි ඒ පවුලට එකතු වෙනවා. තේරෙනවද? ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපි
ආබ්‍රහම්ගේ බීජය බවට පත් වෙනවා. අපි එක පවුලක් බවට පත් වෙනවා. මේ ඊට පස්සේ කියන නුඹලාගේ මුල් කාලවලට වඩා මම නුඹලාට යහපත් කරන්න මේ නුඹලාද ස්වාමීන් වහන්සේ බව දැනගන්නවා ඇත. ඊට පස්සේ කියන city shall be inhabited and the ruins rebuilt. මේ වැටුණව නටමු නුඹලා ගොඩනගලා cities ඔක්කොම ආයෙත් rebuild කරන්න කියනවා. ඊට පස්සේ කියන නුඹේ අතරේ මම සත්තු හැමදේම මම ආශිර්වාද අත ගන්න දෙයට මම ආශිර්වාද කරන්න යනවා කියලා කියනවා. ඒ රටේ ඉහළ බලන්න ඕනේ ඔය සේම අපිට පේනවා. ඒ ඉතින් නෙමෙයි කතා කරන කතාව වුණාට උන්වහන්සේ කිව්වේ මොනවද? My people Israel. මාගේ සෙනග ඊශ්‍රායල් කියලා කියනවා. මාගේ සෙනග ඊශ්‍රායල් කියනවා. එතකොට මුළු ලෝකෙම දැනගන්නවා මම තමයි දෙවියන් වහන්සේ කියලා. right? දැන් මේ කිව්ව මේ ප්‍රොෆෙසි එක දුන්නේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා. අද අපි උන්වහන්සේට කියනවා නේ ස්වාමිනේ අපේ ඇස් ආශිර්වාද ලද්දේ. අපේ ඇස් වලට මේ දේ පෙන්වන ජෙරමයා මේ එසේකියල් ඒ ප්‍රොෆෙසි එක කිව්වට එයාට සමහරට දර්ශනේ පෙන්න ඇති දර්ශනෙන් කිව්ව මිසක් ඇත්තට මේක දැක්කේ නැහැ. මේ දේ දෙවියන් වහන්සේගේ හදවතට ඉතාමත්ම කිට්ටුයි. අපි දෙවියන් වහන්සේගේ හදවතට අපි කිට්ටු වෙන්නේ. අපි අඥාන වෙන්න අරකයි. අපි අඥාන වෙන්න අරකයි. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ඥානවන්ත අය පත් වෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම කළා දෙවියන් වහන්සේ මේ ඔක්කොම කළා සබාවට වගකීමක් දුන්නා. ඒ වගකීම මම එන සුමානේ ඊශ්‍රායල් එසේකියල් 37 කනුරම් බලන්න. දැන් සමහර විට අපි බයිබලයේ කියනකොට අපි බයිබලයේ කියවන්නේ ඓතිහාසික පොතක් හැටියට නෑ. ඒක අපි කැඩපතක් හැටියට අපි බලලා කියන්නේ ස්වාමීනි අද මගේ ජීවිතේට මගේ රටට මම ඉන්න ස්ථානෙට මගේ දරුවන්ට මගේ පවුලට මේකෙන් ඔබ වහන්සේ කියන පණිවිඩය මොකක්ද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. එසේකියල් 36:17 සිට 18 දක්වා. එසේකියල් 36:17 සිට 18 දක්වා. මනුෂ්‍ය පුත්‍රය ඊශ්‍රායල් වංශය තමුන්ගේ රටෙහි වාසය කරද්දී ඔහු තමන්ගේ මාර්ගයෙන්ද තමුන්ගේ ක්‍රියාවලින්ද ඒක අපවිත්‍ර කළෝය. ඔවුන්ගේ මාර්ගය කිලි වූ ස්ත්‍රියකුගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරි වූයේය. මමද ඔවුන් දේශය පිට බැගිර වූ ලේ නිසාත් ඔවුන් තමුන්ගේ රූපවලින් ඒක අපවිත්‍ර කළ නිසාත් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා. දැන් කියන ඇයි මම පළමුවෙන්ම මේගොල්ලෝ විශ්වවල ඇරි මේ ලෝකෙන් මේ ඉන්න දේශෙන් විශ්වවල ඇරි හේත ඒගොල්ලන්ගේ පාපය නිසා. දැන් මෙතන අපිට යම් කිසියක් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ඒගොල්ලෝ ගැන කතා කරන ගමන් අපි අහමු ස්වාමිනේ අපිටත් ওই පාපේ තියෙනවද? අපේ රටේත් ওই පාපේ තියෙනවද? මගේ ජීවිතේ ওই පාපේ තියෙනවද? එහෙනම් ඔබ වහන්සේගේ අදහස ඔබ වහන්සේගේ සලස ඔබ වහන්සේ හිතන විදිය පාපයට විරුද්ධව එදත් අදත් සදාකාලෙම එකයි. උන්වහන්සේ කියනවා නුඹලා තමුන්ගේ රටේ වාසය කරන නුඹලා වුන් මාර්ග තමුන්ගේ ක්‍රියාව අපිතර කළසේක. පාපය අපි අපිතර කරන කොහොමද අපි අපිතර කළේ? ඒක හරියට ස්ත්‍රියකුගේ අපිතරකම මෙන් මා ඉදිරියේ වූයේ මමද දේශේ පිට වැගිර වූ ලේ නිසා කියන නුඹලා අහිංසක ලේ වැගිරෙව්වා. නුඹලා මේ රටේ ඉඳද්දී අපි අද ඒක කල්පනා කරලා බලමු. දැන් මේක ගේමු අපේ ගෙදරට. මේක ගේමු 21 වෙනි සතවර්ෂයට. අපි අහිංසක ලේ වගුරුනද? අපි ඒගොල්ලන්ට කතා කරන්න ඉස්සලා අපි අහමු අපි අහිංසක ලේ වගුරුනද කියලා. අවුරුද්දට මිලියන 60ක් විතර අහිංසක ලේ අපි වගුරුනවා මුළු ලෝකේ. මිලියන 60ක් විතර. අපි කොහොමද ඒගොල්ලන්ගේ දිහා බලලා hina වෙන්නේ? අපි බයෙන් වෙවුලන්න ඕනේ. අපි මේට විරුද්ධව නැගී සිටින්න ඕනේ. යම් දේශපාලනකෙක් මේට විරුද්ධව නැගී සිටිනවා නම් ඒ මිනිස්යා සමග සිට ගන්න. මොකද දෙවියන් වහන්සේ කියන නුඹලා අහිංසක ලේ වැගිරුවයි කියලා. අද අපි ඒ දේ කරනවා. අපි අද තීරණය ගන්නකොට අපි තීරණය ගන්නේ අපේ සාක්කුවට එන ගානේ හැටියට. ඒ කියන්නේ කොරෝනා වෛරස් එකට අපි යාඥා කරනවා එබෝෂන් වලට වැඩිය. ඇයි එබෝෂන් එකෙන් අපිට පාඩුවක් වෙන්නේ නැහැ. අපිට පාඩුව තියෙන්නේ කොරෝනා වෛරස් එකෙන්. කොරෝනා වෛරස් එකෙන් මරණ ගන්න අඩුයි. ඒකට අපි ඒකට වැඩිපුර යාඥා කරන්න ඕනේ. මොකද අපේ පොකට් එකට පාඩුයි ඒකට. නමුත් උන්වහන්සේ කියනවා අපි ඇසිට පෙනෙන දේ නෙමෙයි උන්වහන්සේගේ මනස තුළට ඇතුළත් වෙන්න ඕනේ කියලා. දැන් අද ඒ විතරක් නෙමෙයි අද මේ බටහිර රටවල් වල
abortion clinic එකක් ගාවට පල්ලි වලට යන්න දෙන්නෙත් නෑ, සුපසහතික ස්ථාන වලට යන්න දෙන්නෙත් නෑ. අපිට මේ abortion කරන ස්ත්‍රියක් ඉන්නවා නම් එයාට ගිහිල්ලා කවුන්සල් කරන්න අපිට තහනම්. නීතියෙන් තහනම් අපිට ගිහිල්ලා එයාට ඒ ගැන එළිදරව්වක් දෙන්න. අපි මේ එලිජිකල් පොත කියවන්න ඉස්සෙල්ලා අපි බලමු අද අපේ ගෙදර මොනවද වෙන්නේ කියලා. අද ඒක අරින්න බබා ඉපදෙන්න මිනිත්තුවකට ඉස්සෙල්ලා හරි බලන්න පුළුවන් කියලා. අන්තිමට කවුදද දැන් ඉපදුන බබෙක් තුරුල් කරගත්තේ? කවුදද තුරුල් කරගත්තේ? මට මේ ඇහෙනකොට අද ක්‍රිස්තියානි කාරයෝ සාකුඩේ ගාන හිටියට තමයි වෝට් එක දෙන්නේ. ධර්මිෂ්ඨකමට නෙමෙයි. සාකුඩේ ගාන හැටියට. අද දෙමෝපියෝ දරුවන්ව මරනවා. දරුවෝ දෙමෝපියන්ව මරනවා. ඒකට කියනවා යුතනේෂියා කියලා. හොඳ නම් දානවා වලට. pro choice යුතනේෂියා හොඳ නම් දානවා. වපුරන දේ කපා ගන්නවා. අද මේ විශේෂයෙන් බටහිර රටවල දෙමෝපියන්ට use by date එකක් තියෙනවා. දැන් අපි කිරි බෝතලයක් ගත්තම ඒකේ කියලා තියෙනවා expiry date එකක්. ඒ වගේ දෙමෝපියන්ට අත දාලා තියෙනවා හුඟක් මෙහි මොකද නුඹලා අපි පොඩි කාලේ උඹලා මරන්න ආව දැන් අපි උඹලා මරන කාලේ use by date එකක් දාලා තියෙනවා. ඒ use by date එකෙන් පස්සේ පොඩි දෙයක් හදනොත් right doctor අපි ආව නැති කියලා දාමු කියනවා. idols නුඹලා ඊට පස්සේ රූප එක අපිතර රූප වලින් ඒක අපිතර කරලා තියෙනවා. අද idol worship එක අපේ මුදල් වලට තියෙන ආසාව ඒ විතරක් නෙමෙයි අද satanic worship පිටම තියෙනවා මේ රටවල් වල. කොච්චර හැම පත්තරෙම වගේ මේ ශාස්ත්‍ර බලන්න පුළුවන්. දැන් අපි ඒක අපවිත්‍ර කරලා තියෙනවා. උන්වහන්සේ කියනවා නුඹ ඒ කරපු අපවිත්‍ර කම නිසා sexually අපි අපවිත්‍ර කරලා තියෙනවා මේ රට. ඒ කරපු නිසා මම නුඹලාව රටින් විසිරුවා හැදේ කියලා. අද අපි මේ ඉසිකියල් පොත කියවන ගමන් මේ අන්තිම කාලේ ලෑස්තින ගමන් අපි කියමු ස්වාමිනේ අපිට සමාව මැනව. හැම අවස්ථාවේදීම ස්වාමිනේ මම මේ ගැන කතා කරන්න යනවා. යම් කිසි කෙනෙක් මම වෝට් එකක් දාන්න ඉස්සෙල්ලා මම බලනවා ඒ මිනිහගේ ප්‍රතිපත්ති මොනවද කියලා. ඒ මිනිහා ධර්මිෂ්ඨකමට සිට ගන්න මිනිහෙක්ද කියලා. නැත්තම් මට බෑ කියන්න මම ක්‍රිස්තියානි කාරයෙක් කියලා. මම බොරු කාරයෙක්. දැන් අපි දෙවියන්වහන්සේට කියමු අපිට සමාව වෙන්න කියලා. දැන් අද හුඟක් අය කියනවා මම හොඳ ක්‍රිස්තියානි කාරයෙක්. මම හැබැයි මෙහෙමයි මේවා වැඩ කරන්න කියලා නෑ. මගේ චරිතය මම ගතියෙන් තමයි පෙන්වන්නේ මම කවුද කියලා. එසේකියල් 39:19 කියනවා ජාතින් අතරට උන් පන්නා දැමීමේ. මම දඬුවම් කළා. ජාතින් ඊශ්‍රායල් සෙනඟ කොපමණ දුකක් විඳ දවුරුදු 2000ක් තිස්සේ. උන්වහන්සේ ඊශ්‍රායල් දේශයේ එහෙම දඬුවම් කළා නෑ. අද උන්වහන්සේ දඬුවම අල්ලගෙන ඉන්නවා. උන්වහන්සේ කල් අල්ලන්න ඒ දඬුව මේ දඬුව සැරින් යනවා. අපි සපෝට් කරන දේ අපි ගිල්ටි වෙනවා. රයිට් එක හොඳට මතක තියාගන්න. මම කියනවා මම ජාතින් අතරේ උන් පන්නා දෙමෙමි. උන් දේශවල විසිරුණු ලද්දෝය. උන්ගේ මාර්ගයට උන්ගේ ක්‍රියාද ප්‍රකාරයට උන්ට විනිශ්චය කළෙමි කියලා දෙවියන්වහන්සේ කියනවා. ඊට පස්සේ එසේකියල් 36:20 දක්වා කියනවා උන් පැමිණි තැන්වල ජාතින් ළඟට උන් ගිය කල මොහු ස්වාමීන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේ දේශයෙන් පිට වුණු යයි මිනිසුන් උන් ගැන කියනවා ඇත. ඔව්හු මාගේ ශුද්ධ නාමය කෙලසුවෝය. ඔව්හු මාගේ සුද්ධ නාමය කෙලසුවෝය. නමුත් ඊශ්‍රායල් වංශයේ පැමිණි තැන්වලදී ජාතින් අතරේ ඔවුන් කෙලසුවායි මාගේ ශුද්ධ නාමය කෙරෙහි අනුකම්පා ඇතිවෙමින් කියනවා when they came to the nations wherever they went they profaned my holy name. When they said of them, these are the people of the Lord, and yet they have gone out of his land. But I had concern. I don't know what the Singlish word is. I am concerned for my holy name. මේ දෙවියන්වහන්සේ මේ දේශේම කරන්නේ උන්වහන්සේගේ නාමය උසස් කිරීම පිණිසයි කියලා. මොකද උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන්නා වූ දෙවියන්වහන්සේගෙනි. දැන් මේගොල්ලෝ වැඩිපුරම විසිරුනේ කොහෙද? බටහිර රටවල. බටහිර රටවල ඉන්නේ කවුද? so called Christians. Christians ඉන්නේ බටහිර රටවල. මේ බටහිර රටවල ඉන්නේ. ඒගොල්ලෝ ගිහලා මේ බටහිර රටවල ක්‍රිස්තියානි ආගම ඒගොල්ලෝ අල්ලගත්තම ඒගොල්ලෝ දිනුනා. ඊට පස්සේ ඒගොල්ලෝ මේගොල්ලන්ට විරුද්ධවට පටන් ගත්තා. දැන් දන්නවද මෝසෙස් ඉපදුනාම යක්ෂයාට ඕන වුණා මෝසෙස් මරන්න. මොකද මෝසෙස් type of savior.
යා මනුෂ්‍යව ගලව ගන්නේ යක්ෂයා දැනගත්ත මේ මනුෂ්‍යව. ඒතකොට මොනවද කළේ? පාරාව පාවිච්චි කළා. පාරාව දන්නේ යාව පාවිච්චි කරනවා කියලා යක්ෂයා. යක්ෂයා පාරාව පාවිච්චි කළා පිරිමි ළමයි ඔක්කොම මරන්න. චේතනාව ආපහු පිරිමි ළමයි මරන්න නෙමෙයි මොසස් වුණා. right? පාරාව දන්නේ යාව යක්ෂයා පාවිච්චි කළේ කියලා. ඒ වගේ යේසුන්සේ ඉපදුනාම හෙරොඩ් පිරිමි ළමයි ඔක්කොම මරුවා. ඒ මොකද යක්ෂයා හැදුවේ යේසුන්සේ මරා ගන්න පුළුවන් කියලා. නමුත් එයාට බැරි වුණා යේසුන්සේ මරන්න. ඒ වගේ යක්ෂයා පාවිච්චි කළ ක්‍රිස්තියානිකාරයින්ව බටහිර රටවල් වල මේ ඊශ්‍රායල් දේශය කියන එක ලෝකෙන් මකා දමන්න. මොකද ඊශ්‍රායල් මකා දැම්මනම් යේසුස් ගොඩ මේ ලෝකෙත් තම සම්බන්ධතාවය. මොකද උන්වහන්සේ කිව්වා මම සියලු දෙනාම ආශිර්වාද කරන්නේ වහන්සේ තුලින් කියලා. ඔය ඉස්සලක කියලා තියෙනවා. right? I'll bless you and through you the nations of the world will be blessed. උන්වහන්සේ දුන්න හැම පොරොන්දුවක්ම දුන්නේ ඊශ්‍රායල් දේශයට. හැම අනාගතවත් ක්‍රමයේ ඊශ්‍රායල්. ඉතින් යක්ෂයා දැනගත්තා මට පුළුවන් නම් මේගොල්ලන්ව නැති කරලා දාන්න. එතකොට මට පුළුවන් ගෝඩ්ව කට් ඔෆ් කරන්න ලෝකෙන් කියලා. ඊශ්‍රායල් දේශෙන් පමණ ඊශ්‍රායල් දේශ වැඩි ගෝඩ්ව මේ ලෝකෙන් කට් ඔෆ් කරන්න ප්ලෑන් එක හැවි. නමුත් ක්‍රිස්තියානිකවරු දන්නේ ඒගොල්ලන්ව යක්ෂයා පාවිච්චි කළේ කියලා. දැන් යේසුස්ගේ නම කොහොමද අගෞරව වුනේ? දැන් මේගොල්ලෝ ඊයේ රටවල මේගොල්ලෝ මිනිස්සු බලලා මේ ඕගොල්ලන්ගේ දෙයියෝ නේද මේ මහ ලොකු දෙයියෝ කියන්නේ මේ ඕගොල්ලන්ට මෙච්චර ආශිර්වාද කරනවා මේ කොහොමද මාණ්ඩ ඕගොල්ලෝ දුවන දුක ඇති කියලා. තේරෙනවද? දෙවියන් වහන්සේගේ නාමය අපාසයට ලක් වුණා ඊශ්‍රායල් සෙනඟ විඳින දුක දැකලා. පළවෙනි විදියට. දෙවෙනි විදියට මොනවද උනේ? ඒ දෙවෙනි විදියට උනේ මොකද? මේ දේ වෙනකොට ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව ඒගොල්ලෝ දැනගත්තා. ඒගොල්ලෝ දැක්ක අනිත් විසිරලා ආපු සෙනඟත් ඒ රටවල ඉන්නවා. ඒගොල්ලන්ට අපිට වගේ ප්‍රශ්න නැහැ. මේ අපේ මේ ප්‍රශ්න ඔක්කොම අපේ දෙවියෝ හින්දානේ. මේ අපේ දෙවියෝ හින්දා මේ ඔක්කොම ප්‍රශ්න කියලා ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ කියලා තියෙන අපි විනිශ්චය කරන්න පුළුවන්. අපිත් ඒ විදිහේ ප්‍රශ්න තුලින් ගියාම අපිත් පොයින්ට් එකක් තියෙනවා. අද කී දෙනෙක් දෙවියන් වහන්සේට අවලාද කියනවා ඒගොල්ලන්ගේ ජීවිතේ මොනවද ප්‍රශ්නයක් එනකොට. තේරෙනවද? අවුරුදු 2000 මේ වෙනකොට ඒගොල්ලෝ ලෞකික බවට පත් වෙන්න පටන් ගත්තා. ඒ කාරණා දෙක තුලින් බයිබලයේ කියනවා උන්වහන්සේ you have profaned my name. මාගේ සුද්ධ නාමය කෙලසුවය. මිනිස්සේ කෙලසුවා ඔගොල්ලෝ දිහා බලලා ඊට පස්සේ දැන් මොකක්ද අපි කියන්නේ දෙවෙනි කාරණාව විතරයි. පළවෙනි කාරණාව මිනිස්සේ කෙලසුවා ඔගොල්ලෝ දිහා බලලා දෙවෙනි කාරණාව ඕගොල්ලෝ මාව කෙලසුවා මොකද ඕගොල්ලෝ මගෙන් ඈත් වුණා මේ දෙක කාරණකින්. තේරුණාද? ඒ කාරණා නිසා කියලා. අපි මූවි එකක් බැලුවොත් ඊශ්‍රායල් සෙනඟ කරපු දුක් ගැන ඒ මූවි එක බලන්න අමාරුයි. මම බැටලර් රටවල අවුරුදු දෙකමාරක් හිටියේ හින්දා දෙකම තුනක් විතර එංගලන්තේ හිටියේ ඊට පස්සේ ජර්මනි වල හිටිය අවුරුදු දෙකමාරක් මේ හිටියේ හින්දා විශේෂයෙන්ම මම ජර්මනිදී ඕලයින් නුගක් රටවල වලට ගිහලා බැලුවා සාක්ෂි තියෙනවා මොන විදියට කිසිම අද මුස්ලිම්ලාගේ කාටරි ඇඟිල්ල ඉස්සොත් එමන් ගහනවා අනිත් පැත්තට හැරලා මේගොල්ලන්ට මොන විදියට ඒගොල්ලන්ට තරවට ගොල් කරපම එක ප්‍රස් කළේ අටලු දාපම ඊට පස්සේ ඒගොල්ලෝ පොට්ටක් මෙහෙම ඔලුව උස්සගෙන ඇවිල්ලා ඒගොල්ලෝ දිනුනේනොට උන්ට ආයෙත් ගහන්න ඕනේ කියලා ගිහිලා දැන් ගැප්පත් මේ ඔක්කොම කරවම් කළා මේවා කළා මරලා ඒගොල්ලෝ දානවා රටින් ගිහිලා ඒගොල්ලන්ගේ මේවා ගන්නවා අපි ජර්මනි ඉන්නකොට හිටියේ ෆ්ලැට් එක විශාල බිල්ඩින් එකක් ඒ බිල්ඩින් එකේ ඒ පළාතේ හරියට යුදෙවරු හිටියලු ඒ දවස්වල දැන් මේ හුඟක් බිල්ඩින්ග්ස් තියෙන කවුන්සිල් එකට අයිති මම හිතුවා කොහොමද මේ කවුන්සිල් මෙච්චර බිල්ඩින් තියෙන්නේ කියලා මම හිතුවා මේ ඔක්කොම යුදෙවරුන්ගේ බිල්ඩින් වෙන්න ඇති ඒගොල්ලන් මේ හොලොකෝස්ට් එකෙන් මරලා දාපම ඒ බිල්ඩින් වල කවුරුත් අයිතිකාරයෙක් නෑ දැන් ආණ්ඩුවෙන් අරගෙන ඒවා තේරෙනවා පිච්චට වද තියලා තියෙනවා right දැන් මේ කොයින් එකේ දෙපැත්තක් තියෙනවා දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවයටපත් වුණා දෙවිදියට මේ විදියට ඒගොල්ලන්ට කරපින්දා අපි දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අපි කියන්නේ ස්වාමිනේ අපිට සමාව වෙනවා අපේ පියවර අදටත් සමහර සභාවල ඒව කරනවා අපේ පියවර සහ පියවරුන්ගේ පියවර මේ කලාව පාපයට අපිට සමාව වෙනවා ඊට පස්සේ අපි යුදෙවි දැක්ක කියන්නේ අපි හරි sorry මම ඒක කරනවා මම කවුරු දෙකින මම කියනවා I'm very sorry මට හරි දුකයි අපිට සමාව දෙන්න ඕනේ අපේ දෙමෝපිය අපේ පරම්පරාවෙන් කරපු දේවල් ගැන කියලා right ඒක තාමත්ම
අවශ්‍ය දෙයක්. දානියෙල් 9:3 සිට 15 දානියෙල් දැනගෙන හිටියා කොහොමද පසුතැවිලි වෙන්නේ දෙමව්පියෝ කරපු පාප වලට කියලා. ඊට පස්සේ එසේකියල් 36:22-23 දක්වා එබැවින් ස්වාමී දිව්‍යන් වහන්සේ මෙසේ කියනසේක ඊශ්‍රායල් වංශයට කියන්න එම්බා ඊශ්‍රායල් වංශය නුඹලා නිසා නුඹ නුඹලා පැමිණි තැන්වල ජාතින් අතරේ නුඹලා විසින් කෙලෙසු මාගේ සුද්ධ නාමය උදෙසා ක්‍රියා කරන්නෙමි. ඊට පස්සේ කියනවා ජාතින් අතරේ කෙලෙහි තිබෙනා වූ නුඹලා විසින් ඔවුන් අතරේ කෙලෙසුවා වූ මාගේ මහත් නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරුණකට ජාතීන් ඇස් හමුවේ පෙනෙන කල මා ස්වාමින් වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි ස්වාමින් වහන්සේ කියනසේක. වහන්සේ කියනවා මේක මේ සියලු දේම කරන්නේ උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ නිසා. උන්වහන්සේ ලෝකෙට පෙන්වන්න යනවා. මොන දේ වුණත් මම යම්කිසි පොරොන්දුවක් වුණාද මම මේ පොරොන්දුව ඉෂ්ට කරනවා මාගේ නාමය උසස් වීම පිණිස කියලා. අපිත් අදහන්නේ අපිත් අනුගමනය කරන්නේ අපිත් ෆලෝ කරන්නේ මේ දෙවියන් වහන්සේමයි. ඒක නිසා අපි උන්වහන්සේගේ සලස්මට හැමදේම කළ යුතුයි ෆිට වෙන්න. අපේ යාඥා ජීවිතේ අපේ හැම දේ තුලින්ම ඊශ්‍රායලි අපේ තියෙන සම්බන්ධතාවය ගැන එළිදරව් දෙන්න කියලා දෙවියන් වහන්සේට කියන්නේ. නැත්තම් උන්වහන්සේ කියයි ඔයා කවුද? මම දන්නේ නැහැ ඔයා කවුද කියලා. ඒ මගේ පවුලේ කෙනෙක් නෙමෙයි. මම දැකලා නැහැ නේ ඔයාට මේ ඉස්සෙල්ලා. නෑ ස්වාමීනි මම වහන්සේගේ නාමයෙන් අනාගත වාක්‍ය කිව්වා මම මේ දේ කළා. ඇත්තද? ඔළුව මතක නෑනේ. මම ඒව දන්නේ නෑ. යන්න අයලගේ කෙනා ඉන්න කියයි. දැන් අපි ස්ථානට එන්න ඕකයි. අපි යටහත් වෙන්න ඕනේ. මේ දේවල් ඉගෙන ගන්න අපි යටහත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි 24 සිට 36 දක්වා කියවනකොට මම කිව්වේ මම ඩීටේල් යන්නේ ඔයගොල්ලෝ කියවලා බලන්න එක ලස්සනයි. ඒක කියවනකොට අපිට පේනවා දෙවියන් වහන්සේ තමයි මේ හැමදේම කරන්නේ. දැන් අපි කවුරුහරි දේශනා කළා අපි දෙවියන් වහන්සේ පිළිගන්න උන්වහන්සේ කියනවා නෑ ඊශ්‍රායල් දේශයේ විතරයි මම හැමදේම කරනවා. ඒගොල්ලන්ගේ ඇදහිලි හිටපුවා මම තමයි ඒගොල්ලෝ වෙන්නේ ඒගොල්ලන්ගේ හදවත කුරුල් දාන්නේ කියලා. ඒක කියනවා I will or my කියන වචනේ මම නැත්තම් මම කරන්නේ මේ කියන වචනය 20 සැරයක් විතර තියෙනවා 24 වෙනි පදයේ සිට 36 වෙනි පදයේ දක්වා කියවනකොට 24 සිට 36 දක්වා කියනකොට කියනවා උන්වහන්සේ කියනවා පුදුම විදියට උන්වහන්සේ කියනවා මම ජාතින් අතරින් නුඹලා රැගෙන can you read this 24 to where පස්සේ කියවලා බලන්න 24 to 36 24 to 36 නොහොඳට හොම් කරන්නේ නෑ කියනවා මම තමයි ඔක්කොම කරන්නේ මම තමයි ඔයගොල්ලන්ට වචනේ කියන්නේ ලිදරවත් දෙන්නේ මම තමයි ඔයගොල්ලන්ගේ රටට ආශිර්වාද කරන්නේ මම තමයි ඔයගොල්ලන්ගේ හදවත විනාශ කරන්නේ මේ ගල් හදවත අරගෙන මොක් හදවත් දෙන එක අපිට කියප එකක් නෙමෙයි ඊශ්‍රායල් දෙවියන් කියප එකක් ඒක අපි හයිය මලන් ඉන්නවා හැබැයි දැන් කියවනේ අපි 34 එසේ මම ජාතින් අතරින් නුඹලා රැගෙන සීළු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේම රටට ගෙනෙන්නෙමි. නුඹලා පිරිසුදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසුදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම් වලින්ද නුඹලාගේ සියලු දේව රූප වලින්ද නුඹලා පිරිසිදු කරන්නෙමි. මම අලුත් සිතක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුල තබා නුඹලාගේ මාංශයෙන් ගල් සිත පහකොට මාංශයම වූ සිතක් නුඹලාට දෙන්නෙමි. මාගේ ආත්මය නුඹලා තුල තබා නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි. මා විසින් නුඹලාගේ පියවරුන්ට දුන් දේශයේ නුඹලා වාසය කොට මාගේ සෙනගව සිටිනවා ඇත. මමද නුඹලාගේ දිව්‍යන් වහන්සේ වන්නෙමි. මම නුඹලාගේ සියලු අපවිත්‍රකම් වලින් නුඹලා ගලවන්නෙමි. නුඹලා පිටට සාගතය නොපුමනවා ධාන්‍ය උපදවාදී ඒවා වැඩි කරන්නෙමි. නුඹලා ජාතින් අතරේ සාගතයේ නින්දාව තවත් නොලබන පිණිස මම ගස්වල පළද කෙත්වල අස්වැන්නද වැඩි කරන්නෙමි. නුඹලාද නුඹලාගේ නපුරු මාර්ගය සහ නුඹලාගේ අහයාපත් ක්‍රියා සිහිකොට නුඹලාගේ අයුතුකම්ද නුඹලාගේ පිළිකුල්කම්ද නිසා නුඹලාට පිළිකුල් කරන්නහුය. මා මෙසේ ක්‍රියා කරන්නේ නුඹලා නිසා නොවන බව දැනගන්නයි ස්වාමී දෙවියන් වහන්සේ කියනසේක. එම්බා ඊශ්‍රායල් වංශය
නුඹලාගේ මාර්ගය නිසා ලැජ්ජා වී කැළඹෙන්න. ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. නුඹලාගේ සියලු අපරාධ වලින් මා විසින් නුඹලා පිරිසුදු කරන දවසේදී මම නුවරබල මිනිසුන් වාසය කරන්නෙමි. පාළු ඉඩම්ද ගොඩනගන්නේය. මග යන සියල්ලන්ට දේශය පාළුවක්ව පෙනුණු නමුත් එය අස්වද්දනු ලබන්නේය. මිනිසුද කතා කොට පාළු වූ තිබුණ මේ දේශය ඒදන් උයන මෙන් වී තිබේ. නාස්තිව පාළුවෝ ජරාවාසව තිබුණා වූ නුවරවල් බලකොටු වී වැසියන් ඇතුව තිබේ යයි කියන්නේය. බලන්න ඔකට මම තේරුම් කර දෙන්න අවශ්‍ය නැහැ. මොකද හරි සිම්පල් ලෝක. ඊළඟට කියන මම තමයි ඔයගොල්ලන්ට හැමදේම කරන්නේ. මම තමයි ඇදහිල්ල ඔයගොල්ලන්ට දෙන්නේ. මම තමයි ඔයගොල්ලන්ට සුදු වචනේ දෙන්නේ. මම තමයි ඔයගොල්ලන්ගේ රට ආශිර්වාද කරන්නේ. මම තමයි ඔයගොල්ලන්ට හැමදේම කරන්නේ කියලා. අපි යාඥා කරමු ඊශ්‍රායල් සෙනගලත් මේ කියන එළිදලවක් එන්න කියලා සභාවට මේ කියන එළිදලවක් එන්න කියලා. අපි යාඥා කරමු ස්වාමිනී අපි මේ වහන්සේගේ සැලසුමට අපි සම්බන්ධ වෙන්න ඕනේ. මොකද වහන්සේගේ පවුලට අපි ඇතුළත් වෙන්න ඉන්නේ. වහන්සේගේ රජ පවුලට ඇතුළත් වෙන ඉන්න අය අපි මේක ගැන ජොලිත වෙන්න යනවා. අන්ති කියන නුඹ ජාතින් අතරේ සාගත නින්දාව තවත් දුක්තබල පිණිස මම ගස්වල පළද කෙත්වල අස්වන්නද වැඩි කරන්නෙමි. right මගේ යන සියල්ලන් දේශේ පාළුවක් පෙනුන නමුත් එය ආස්වාදනු ලබන්නේ මිනිසුන් කතාවකට පාළු වී තිබුණ මේ දේශය ඒදන් වියලක් මෙන් වී තිබේ. අපි යාඥා කරන්න ඕනේ මේ රටට විරුද්ධව නැගී සිටින හැම මිනිසයාටම දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට පෙන්වන්න කියලා මේක ඒගොල්ලෝ සටන් කරන්නේ දෙවියන් වහන්සේ සමයි කියලා. අපි දන්නවා දශ වර්ෂයේදී මිලේනියම් එකේදී මේක සම්පූර්ණත්වයකට එන්න යනවා. සම්පූර්ණත්වයකට එන්න යනවා. ඒ අතරතුරදී අද උන්වහන්සේ අපිට පෙන්වනවා ඒකේ ෂැඩෝ එක. උන්වහන්සේ අපිට පෙන්වනවා උන්වහන්සේ මේ දේ කරගෙන යන විදිය. අපි ඒකින්ද ඒ ගැන ජොලිත වෙන්න ඕනේ. අන්තිම වශයෙන් කියනවා එසේකියල් 36 නුඹලා වටකර ඉතිරි වෙන ජාතින්ද ස්වාමීන් වහන්සේ වන මා විසින් ජරාවාස උතෙන් ගොඩනගන්නටත් පාළු ඉඩම් වවන්ටත් යෙදුණු බව දැනගන්නවා. ස්වාමීන් වහන්සේ වන මම ඒක කියෙමි ඒක කරන්නෙමි. මම ඒක කිව්වා මම ඒක කරනවා. මොකද මම පොරොන්දු ඉෂ්ට කරන්නා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග මේ රටට ගෙනාවේ. මේක හරි සිම්පල් පැසේජ් එකක්. මේ ඉස්සරහ අපි කියවලා අපි දැක්කේ නැහැ පිටේ. අපි දැක්කේ නැහැ මේකේ හංගවල තියෙන දේවල්. ඉසිකියල් 36 කියවලා බලන්න මම එච්චර තේරුම් කරලා දෙන්න අවශ්‍ය නැහැ. බොහොම සිම්පල් ස්ක්‍රිප්චර් එකක්. කිව්වේ කවුද? දෙවියන් වහන්සේ. කාතුලින්ද? ජෙරමායා තුලින්. එසිකියල් තුලින්. එසිකියල් තුලින් පමණ නෝ යසායා තුලින් කිව්වා. ජෙරමායා තුලින් කිව්වා. බොහෝ ප්‍රොෆෙටවරු තුලින් කිව්වා උන්වහන්සේගේ සැලැස්ම ඊශ්‍රායල් දෙස. අපේ ඉදිරියේ ඒ දේ වේගන යනවා. අපි ජොලිත වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ නිසා. ඉතින් අපි මේ උන්වහන්සේගේ සැලැස්මට අපි සම්බන්ධ වෙනවා නම් උන්වහන්සේ කියනවා මෙන්න මගේ පවුලට එකතු වෙන්න සුදුසු කෙනෙක්. අපි හිතන විදිහට තමයි එයාත් හිතන්නේ කියලා. අපි හිතන විදිහට තමයි එයාත් හිතන්නේ. අද අපිට මොනවද ඕනේ? කොහොම හරි රැප්චර් එකේ ගිහලා ඊශ්‍රායල් සේනාවකට හෙන ගැහුවත් කමක් නැහැ කියලා. නෑ. ඒ හදවත ගත්තොත් උන්වහන්සේ අපිව දාලා යනවා. උන්වහන්සේ එන්නේ මනාලයක් සොයාගෙන. උන්වහන්සේ හිතන විදියට හිතන අය සොයාගෙන. අපි අද අපිට දීලා තියෙන කාලේ අපි ඉෂ්ට කරමින් සිටිනකොට උන්වහන්සේගේ හරි කාලේදී අපව සොයාගනි. අපි කියමු ස්වාමිනී මට ඔබ වහන්සේගේ රාජධානියේ ප්‍රීතිය විඳින්න බෑ. මාට සුභාරංචි ගෙනාපු අය ඒ තුල නැත්තම් කියලා. අපි උන්වහන්සේගේ ඊශ්‍රායල් දේශයට පණිවිඩය ගෙන යන එක අපේ ප්‍රථම පරිමාර්ථය කරමු. ඇම්බිෂන් එක කරගමු. පාවුල්තුමා අපිට පණිවිඩය ගේන්න උනන්දුනා වගේ අපි කියමු ස්වාමිනේ දැන් වහන්සේ පාවුල් අපිට වචනේ ගේන්න පාවිච්චි කළා මෙන් අපිව ඔබ වහන්සේගේ වචනේ ඕන් තුරට ගෙනියන්න අපිව පාවිච්චි කළ බැහැ කියලා. right? අපි ඉන්සුමානේ බලමු ඉසිකියල් 37 වලින් මොනවද වෙන්නේ කියලා ඒගොල්ලෝ කොහොමද ආවේ කියලා. අන්තිම වශයෙන් යම් කිසි දෙයක් මම කියන්න කැමතියි. දෙවෙනි පේත්‍රුස් 1:19 සිට 21 දක්වා කියනවා. ලියවිල්ලේ කිසි අනාගත වාක්‍යයක් යමක් අභිප්‍රායයෙන් can you read that? Second Peter 9. ලියවිල්ලේ කිසි අනාගත වාක්‍යයක් යමකුගේ අභිප්‍රායන් හට නොගන්න බව පළමු කොට දැන අලියොම පැමිණි පහන් තාරකාව නුඹලාගේ සිත්වලදී පායනතුරු
අඳුරු තැනක බබලන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය. මක්නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍යයා කැමැත්තෙන් කිසි කලක නොපැමිණියය. නමුත් මනුෂ්‍යෝ ශුද්ධාත්මයාණන් විසින් පොළඹවනු ලැබ දිව්‍යන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය. දැන් අපිට එකෙන් කියන්නේ මොනවද? කලබල වෙන්න එපා. දෙවියන් වහන්සේ ඊටම සාධාරණයි. උන්වහන්සේ යම් කිසි අනාගත වාක්‍යයක් ඊශ්‍රායල් දේශයේ දීලා තියෙනවා ඒක අපේ සංවිධානය ගන්න අවශ්‍ය නැහැ. අපේ සංවිධානය මොකක්ද කියලා අපේ දෙවියන් වහන්සේ දීලා තියෙනවා. අපිට අනිත් අයව සංවිධානය නැහැ. අපි ඒක කලබල ජොලිත වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ වැඩ කරන ආශිර්වාදයට මම ජොලිත වෙන්න ඕනේ. මට දෙවියන් වහන්සේ කරන ආශිර්වාදයට ඔයා ජොලිත වෙන්න ඕනේ. ඊශ්‍රායල් දේශය දුන්නා පොරොන්දු ගැන අපි ජොලිත වෙනවා. ඒගොල්ලෝ එතකොට පවුල්තුමා ජොලිත වුණා අපිට පණිවිඩය ගේන්න. right? කියනවා අපි හුඟක් වෙලාවට මම අහලා තියෙන හුඟක් දේශිකයෝ අනාගත වාක්‍ය වල අරගෙන කෙලින්ම දාගෙන සක්කේ. කාටද දුන්නේ මේක කාටද ආයිතේ මොකද අපි බලන්නේ. මොන්සේ කියනවා knowing that first no prophecy of scripture is of any private interpretation. මේ ඔක්කොම prophecies අපි ඒ දේ කරපු මොන්සේ ඔයාට ඒ ඔයා අවංක මේක කරපු නිසා ඔයාට ඒ විදිහේ දෙයක් දීලා තියෙනවා කියලා. රූත් හිතුවද එයා ඒ විදිහේ ස්ථානයකට ඒ කියලා එයා යේසුස් වහන්සේගේ lineage එකට පෙළපතට ඒ කියලා හිතුවද? රේහබ් හිතුවද ඒ විදිහට? එහෙනම් උන්වහන්සේ අපි උන්වහන්සේගේ සෙනගට අවංක මාදරය කරනකොට උන්වහන්සේ අපිට හුඟක් ලස්සන දෙයක් සලසලා තියෙනවා. අපි ආඥා කරමු උන්වහන්සේගේ වචනේ ඊටමත්ම බලවත් පිරිසිදු වචනේ. පිරිසිදු සුද්ධාත්මයන් වහන්සේ පිරිසිදු වචනේ. මේ අන්තිම කාලයේදී අපි හරින් මඟ යන්න අපිට ඊටමත්ම අවශ්‍යයි පිරිසිදු ආත්මය සහ පිරිසිදු වචනය. ඒ තුලින් යනකොට අපිට කිසි දෙයකට බවෙන්න අවශ්‍ය නැහැ. හොඳ කම්පැනි එකකට වැඩ කරනකොට වැඩ කරන කම්තෝරේ අයිතිකාරය හොඳ මිනිසෙක් නම් වැඩ තියෙන වැඩට ඇවිල්ලා වැඩේ රාජකාරී කරන එක විතරයි. වැඩේ පඩිය වෙලාවට එනවා. පඩිය මදිවට හිටපු ගමන් බෝනස් එකක් එනවා. බලාපොරොත්තු නොවුණු බෝනස් එකක් එනවා. මොකද වැඩ කරන හැටි වැඩේ ඒ මාස්ටර් බලාගෙන ඉන්නවා. අද දෙවියන් වහන්සේ අපිට බලාගෙන ඉන්නවා. අපි උන්වහන්සේගේ කාර්ය කරන හැටි. ඒ බලාගෙන ඉඳලා අපි අවංක කාර්ය කරන වෙලාවෙදී අපිට අවශ්‍ය සියලු දේම අන්තිමේ මේ ලෝකේ පමණක් නොව සදාකාල ජීවිතයේ අපිට අවශ්‍ය සියලු දේම උන්වහන්සේ සපයන දෙනවා. ඒකින්ද අදසා අපි කියමු ස්වාමිනේ විශේෂයෙන්ම මේ කාලයේදී විශේෂයෙන්ම හුඟක් මම්බුලා වෙන කාලයේදී ඔබ වහන්සේගේ සරස්ම අනුව ඔබ වහන්සේගේ කියන විදියට ඔබ වහන්සේට කීකරුව ඉදිරියට යන්න ඔබ වහන්සේ අපේ පාවිච්චි කරමු ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. හලෙලූයා.